හොඳයි ආදරණීය දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 13 වන ශ්‍රේණියේ පළවන ඒකකයේ නැත්තම් දුවේ පුතේ 12 වන ශ්‍රේණියේ පාඩම් ඒකක 11ක් අවසානයේ අපි මේ 12 වන ඒකකයේ විදිහටයි දුවේ පුතේ මේ 13 වන ශ්‍රේණියේ පළවන ඒකකයේ දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්නේ. ඒ ඒකකයේ සම්පූර්ණ සිද්ධාන්ත කොටස් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කළා. ඒ ඒකකයට අදාළ විභාග මට්ටමේ සමාලෝචන ප්‍රශ්න ව්‍යුහගත මාදලිය බහුවර්ණ මාදලිය සහ රචනා මාදලිය ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුළුවන් ආකාරයට දුවල පුතාලත් එක්ක මේ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරමින් යන්නේ දුවේ පුතේ. සමාලෝචන ප්‍රශ්න වලත් අවසන් කොටසයි දුවේ පුතේ අපි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම සෑම පාඩම් ඒකකයක් අවසානයේදී අපි දුවල පුතාලත් එක්ක මේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරන අතරතුර දුවේ පුතේ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කළ අවසානයේ අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. ප්‍රායෝගික පරීක්ෂණ ඒ ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වල තියෙනවා දුවේ පුතේ. ප්‍රායෝගික පරීක්ෂණ වල ඒවායේ මූලධර්ම ඒ වගේම ඒ වාගේ අපි විශේෂයෙන් මතක තබා ගත යුතු සුවිශේෂිත කරුණු තියෙනවා දුවේ පුතේ. උපකරණ හඳුනා ගැනීම, ඒ වගේම මේ යොදා ගන්නා ද්‍රව්‍ය ක්‍රියාවලිය සිදු කරන ආකාරය පිළිබඳ දුවල පුතාලට ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කළා අපි ඒ කොටස් සාකච්ඡා කරනවා. ඔබ දන්නවා ඔබට ඒ මහඟු ප්‍රයෝජනවත් වෙනවා දුවේ පුතේ විභාගයේදී බහුවර්ණ මාදලිය සහ ව්‍යුහගත මාදලිය ප්‍රශ්න රචනා මාදලිය ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී අතිශයින්ම වැදගත් වෙනවා දුවේ පුතේ වේල පහ මේ ප්‍රායෝගික පරීක්ෂණ වල තියෙන ගැටලු ඒ කරුණු ඔබ අවබෝධ කරගන්න මතක තබාගෙන ඒවා අධ්‍යයනය කරලා තිබීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණ සඳහාත් ඔබ දන්නවා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 70%කුත් ඉතුරු 30%ක ප්‍රමාණය ප්‍රායෝගික පරීක්ෂණවල තමයි ඔබට ලකුණු එකතු කරගන්න තියෙන්නේ. ඉතින් දුවේ පුතේ ප්‍රායෝගික පරීක්ෂණයේදී ප්‍රශ්න 30ක ස්ථානීය පරීක්ෂණයක් ස්පොට් ටෙස්ට් එකක් සහ ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් ඔබට පැවරෙනවා අනිවාර්යයෙන්ම ඔබ සිදු කරන්න අවශ්‍යයි. ඒ නිසා බොහෝ විට විභාගයේ අවසන් වෙලා මාසයක් වගේ කාලයක් තුල තමයි මේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නේ. ඒ නිසා බොහෝ දරුවෝ පෙළඹිලා ඉන්නවා. මේ විභාගයේ අවසන් වෙලා තමයි අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ ටික බලා ගන්න ඕනේ. ඉතින් ඒ කාලේ ඉතාමත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ දුවේ පුතේ. ඒක නිසා ඔබ මේ පාඩම් ඒකකත් සමගම මේ ප්‍රායෝගික පරීක්ෂණත් ආවරණය කරගෙන යනවා නම් දුවේ පුතේ ඔබට ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉහළ සාමාර්ථයකට ඒ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා දුවල පුතාලට පාඩම් මාලාවෙන් අනතුරුව ප්‍රායෝගික පරීක්ෂණත් ඒ උපකරණ සමගින් නිදර්ශක ඒ උපකරණ ඒ ද්‍රව්‍ය සමග දුවල පුතාලත් එක්ක අපි බෙදා ගන්න ඒ අත්දැකීමත් ඔබත් එක්ක නොබෝ කාලෙකින්ම බෙදා ගන්න අපි අපේක්ෂාවෙන් ඉන්නේ දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ එහෙනම් මේ 12 වන ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වල ඔබට තියෙන ගැටලු මේ ප්‍රශ්න විදියට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න විදියට අපි ඉන්නේ ප්‍රශ්න අංක 9 දුවේ පුතේ. අපි කෙලින්ම දුවල පුතාලත් එක්ක ආරම්භ කරනවා ප්‍රශ්න අංක 9ටම යනවා දුවේ පුතේ සාකච්ඡා කරන්න. සිවුරෝද හා දිවුරෝද ට්‍රැක්ටර් වල මූලික අංග හඳුනා ගැනීම සිදු කරන ආකාරයයි දුවේ පුතේ පැහැදිලි කරන්න කියන්නේ. ඔබ දන්නවා දුවේ පුතේ විශේෂයෙන්ම මේ භෝග වගා කටයුතු වලදී කෘෂිකාර්මික කටයුතු වලදී ප්‍රධාන වශයෙන් අපිට මේ බිම් සැකසීමේ කටයුතු තියෙනවා දුවේ පුතේ. ප්‍රාථමික බිම් සැකසීම, ද්විතීයික බිම් සැකසීම, ඒ වගේම අතුරු යැත්ගෑමේ ක්‍රියා තියෙනවා දුවේ. ඔබ දැනටමත් දන්නවා මොකද්ද මේ ප්‍රාථමික බිම් සැකසීම කියන්නේ? ද්විතීයික බිම් සැකසීම කියන්නේ මොකද්ද? ඒ වගේම අතුරු යැත්ගෑම කියන්නේ මොකද්ද කියන එක අපි පැහැදිලි කරලා තියෙන දුවල පුතාලට සිද්ධාන්ත පාඩම් වලදී වගේම මේ විශේෂයෙන්ම අපි කතා කරන සමාලෝචන ප්‍රශ්න වලදී දුවල පුතාලා මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයලා සාර්ථකව මේ කටයුතු අවසන් කරලා තියෙනවා. එහෙනම් ආදරණීය දුවේ පුතේ මේ එක් එක් බිම් සැකසීමේ කටයුතු සඳහා අපි දන්නවා ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපාංග උපකරණ තියෙනවා දුවේ පුතේ. මිනිස් බලයෙන් ක්‍රියා කරන උපකරණ, ඒ වගේම සත්ත්ව බලයෙන් ක්‍රියා කරන උපකරණ සහ යන්ත්‍ර මගින් ක්‍රියා කරන උපකරණ තියෙනවා දරුවෝ. විශේෂයෙන්ම දෙරෝද සහ සිවුරෝද ට්‍රැක්ටරයට ඈඳීම මගින් සම්බන්ධ කිරීම මගින් ක්‍රියා කරන නගුල් උපකරණ තියෙනවා දරුවනේ. ප්‍රාථමික බිම් සැකසීමේ වගේම ද්විතීයික බිම් සැකසීමේ උපකරණ තියෙනවා දුවේ පුතේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා අතීතයේදී අපි ගැමි ලී නගුල භාවිතා කරලා බිම් සැකසීමේ කටයුතු සිදු කරේ පුතේ සත්ත්ව බලයෙන් විශේෂයෙන්ම මී හරකුන් මී ගවයන් මගින් පුතේ සීසෑමේ කටයුතු වගේම කොළ පෑගීමේ කටයුතු නැත්නම් කොළ මැඩීමේ කටයුතු වලදී විශේෂයෙන් පුතේ අපි මේ සත්ත්ව බලය අතීතයේදී යොදාගත්තා. තාක්ෂණයේ ක්‍රමයෙන් විකාශනයත් එක්කම පුතේ තාක්ෂණයත් එක්ක දියුණුවත් සමග අපි විශේෂයෙන්ම පුතේ මේ අස්වනු නෙලීම සඳහා ඒකාබද්ධ අස්වනු නෙලන යන්ත්‍ර භාවිතා කරනවා පුතේ. කම්බයින් හාවස්ටින් ඉක්විප්මන්ට් විදියට පුතේ. විශේෂයෙන්ම ගැමි ව්‍යවහාරයේ සුනාමි භූතයා විදියට හඳුන්වන මේ අස්වනු නෙලන යන්ත්‍ර, ඒ වගේම කොළ මඩින යන්ත්‍ර දුවේ පුතේ නවීන තාක්ෂණයේ භාවිතයෙන් සිදු කරන යන්ත්‍ර නිසා මේ වැඩ පහසු කර ගැනීමට වගේම පුතේ අපිට මේ කටයුතු පහසු කරගෙන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ඉහළ ස්ථානයක් ලබා ගැනීම සඳහා මේ නවීන යන්ත්‍රෝපකරණ භාවිතය මගින් මේ කෘෂි ඉංජිනේරු විද්‍යා සංකල්පයේ පැත්ත දියුණු වීම මගින් පුතේ අපිට මේ කටයුතු පහසු කරගන්න වැඩි පහසු කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් අතීතයේදී
අපි දන්නවා මේ ගොයම් කයිය හෙටයි කියලා නේ. ඔබ කුඩා පන්ති වලදී පාඩම් වලදී අහලා තියෙනවා මේ ගොයම් කපන්න ගමේම අය එකතු වෙනවා. එහෙම තමයි ගොයම් කැපීමට කට්ටිය දායක වෙලා එක් පුද්ගලයෙක්ගේ කුඹුරේ ගොයම් කැපුවට පස්සේ ඒ පුද්ගලයා අනිත් අයගේ ඉඩම් කුඹුරු වල ගොයම් කපන්නත් දායක වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ ගොයම් කයියක් කරලා ගොයම් කපලා ඒවා කමතකට ගෙනල්ලා කමතදී කොළ මැඩීම නේද පුතේ මේ ගවයන් භාවිතා කරලා සිදු කරලා මැඩුවම් බානවා කියලා නේද ඒ කටයුතු කරලා විශාල කාලයක් ශ්‍රමයක් වැය වෙනවා පුතේ මේ අවසානයේ මේ අස්වැන්න වී අස්වැන්න ලබා ගන්න. ඉතින් දැන් පුතේ මේ කිසි කරදරයක් නැහැ කම්බයින් හාර්වෙස්ට් ඉක්විප්මන්ට් එකකින් නැත්නම් විවාහාරයේ භූතයා කියලා හඳුන්වන මැෂින් එකකින් යන්ත්‍රයකින් කෙලින්ම පුතේ අක්කර ගණනාවක ඊටාම කෙටි කාල සීමාවකදී අස්වැන්න නෙලා ගැනීම ගොයම් කැපීමේ කටයුතු වගේම පුතේ අස්වැන්න පිරිසුදු කිරීම කොළ මැඩීම වගේ ක්‍රියාවලිය පුතේ එකම උපකරණයකින් සිදු කරලා පුතේ අස්වැන්න ටික අපිට අපේ බෑග් වලට උර වලට අසුරක ලබා ගන්න පුළුවන් දරුවනේ ඒ වගා ශේෂ්ත්‍රයේදීම මේ කටයුතු ටික පහසුවෙන්ම කරගන්න පුළුවන් පුතේ. ඉතින් කාලයේ ශ්‍රමයේ මුදල් ඉතුරු කරගෙන මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් තාක්ෂණයේ ඒ තත්ත්වයට දියුණු වෙලා තියෙනවා දුවේ පුතේ. ඉතින් මේ වගේම විශේෂයෙන්ම අපිට මේ භෝග වගා කටයුතු කෘෂිකාර්මික වගා කටයුතු කතා කරනකොට පුතේ බිම් සැකසීමේ කටයුතු මේ අස්වැන්න සැකසීමේ කටයුතු වගේ දේවල් වලදී වගේම අස්වැන්න ප්‍රවාහනය කරන කටයුතු වගේ දේවල් වලදී මේ සියලුම කටයුතු වලදී පුතේ අපිට විශේෂයෙන්ම මේ යන්ත්‍ර ගැන විශේෂයෙන්ම කතා කරන්න වෙනවා. විශේෂයෙන්ම අතීතයේ ඉඳන් භාවිතා කරපු මේ දිව්රෝද ට්‍රැක්ටරේ රෝද දෙකේ ට්‍රැක්ටරේ ලයල් මාස්ටරේ කියලා මේක ව්‍යවහාරේ හඳුන්වනවා ගැමියෝ. ඒ වගේම අත් ට්‍රැක්ටරේ කියනවා දරුවනේ. ඒ වගේම මේ සිව් රෝද ට්‍රැක්ටරේ නැත්නම් මහ ට්‍රැක්ටරේ කියලා ගැමියෝ හඳුන්වනවා. රෝද හතරේ ට්‍රැක්ටරේ දුවේ පුතේ විශේෂයෙන්ම 4 ස්ට්‍රෝක් එන්ජින් එකකින් ක්‍රියාත්මක වෙන්නේ. 4 ස්ට්‍රෝක් ඩීසල් එන්ජින් එකක් සිව් පහර ඩීසල් එන්ජිමක් මගින් ක්‍රියාත්මක කරන මේ සිව් රෝද ට්‍රැක්ටරේ. ඒ වගේම තුන් පුරුක් ඈඳුම මගින් තමයි මේ උපකරණ වලට සම්බන්ධ කරන්න විශේෂයෙන්ම මේ බිම් සැකසීමේ උපකරණ සම්බන්ධ කරන්න මේ විශේෂයෙන්ම අපි දන්නවා සිවුරුවද ට්‍රැක්ටර් එක තුන් පුරුක් ඈඳුම තියෙනවා දරුවනේ බරක් භාරයක් ඇදගෙන යන්න නගුල් වර්ග එසවීමේ කටයුතු සඳහා සිදු කරන්න මේ තුන් පුරුක් ඈඳුම වැදගත් වෙනවා ඔබ දැකලා දෙනවා සිවුරුවද ට්‍රැක්ටර් එක මේ තුන් පුරුක් ඈඳුම ඔබ ගැන අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කළා දීර්ඝ වශයෙන් කතා කරලා අවසන් කරලා තියෙනවා එහෙනම් දුවේ පුතේ මතක තියාගන්න අතිශයින්ම වැදගත් මේ යන්ත්‍ර ගැන ඔබ මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා මේ දිරෝධ හා සිවුරුවද ට්‍රැක්ටර් වලට අදාළ දුවේ පුතේ බල සම්ප්‍රේෂණ පද්ධති ඒ වගේම දුවේ පුතේ මේ ද්‍රාව බල පද්ධතිය අපි දන්නවා සිවුරුවද ට්‍රැක්ටර් වලට පමණයි ද්‍රාව බල පද්ධතියක් හයිඩ්‍රොලික් සිස්ටම් එකක් තියෙන්නේ. නමුත් කුඩා ඒකාබද්ධ යන්ත්‍ර එසවීම සඳහා භාවිතා කරන දිවුරුවද ට්‍රැක්ටර් වලට අපි දන්නවා මේ ද්‍රාව බල පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. නමුත් බොහෝ විට අපි දන්නවා දිරෝධ ට්‍රැක්ටර් වල තුල ද්‍රාව බල පද්ධතියක් නැහැ. ඒ වගේම අපි දන්නවා දුවේ පුතේ අපි දන්නවා සිසිලන පද්ධතිය කූලින් සිස්ටම් එකක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දුවල පුතාලත් එක්ක කතා කරලා ඉන්න ජලන පද්ධතිය. ඉන්ධන පද්ධතිය පෙට්‍රල් සහ ඩීසල් ඉන්ධන පද්ධතිය ගැන අපි සිද්ධාන්ත පාඩම් වලදී වගේම සමාලෝචන ප්‍රශ්න වලදී දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා කතා කරලා අවසන් කරලා දෙනවා. ඒ වගේම ස්නේහන පද්ධතිය පිළිබඳව දුවේ පුතේ අපි කතා කරා ඔබත් සමග. නිසා මේ අතිශය වැදගත් ඒකකයක් යාන්ත්‍රිකකරණ ඒකකයේ මේ ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාවේ විශේෂ ධාරාව තුළ වැඩ කටයුතු පහසු කරගන්න මේ යාන්ත්‍රිකකරණයේ ක්‍රියාව ඉතාමත්ම වැදගත් වෙනවා දී පුතේ. ඒ වගේම අපිට මේ කතා කරන්න තියෙනවා පුතේ මේ ඒකකයේ මේ සමාලෝචන ප්‍රශ්නයට මේ ප්‍රායෝගික ගැටලු විදිහට අපිට කතා කරන්න තියෙනවා දී පුතේ. මේ ද්‍රව ඉසන යන්ත්‍ර මොනවද පුතේ මේ පලිබෝධනාශක විශේෂයෙන්ම අපි කියනවා ශාකාරක්ෂණ උපකරණ කියලා. ශාකාරක්ෂණ උපකරණ විදිහට මේ ශාක පලිබෝධකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වල් පැලෑටි වලින් අපි වල්නාශක කෘමි පලිබෝධකයන්ගෙන් කෘමිනාශක තියෙනවා දරුවනේ. ඉතින් මේ දේවල් අපිට යෙදීම සඳහා භෝග ශාක හොඳ වී වගා විදි වගේම අනෙකුත් අතුරු භෝග, ශේෂ්ත්‍ර භෝග, ධාර්ණි භෝග, එළවලු පළතුරු භෝග වලදී අපිට මේ පලිබෝධනාශක වගේම කෘමිනාශක භාවිතා කරන්න අවස්ථාවක් ඇති වෙනවා දුවේ පුතේ. ඒවා පාලනය කරන්න අපහසු අවස්ථාවලදී අපි මේ දේවල් භාවිතා කරනවා. ඉතින් ඒකෙදිත් විශේෂයෙන්ම අපි කතා කරලා තියෙන්නේ මේ සමෝදානිත පලිබෝධ පාලනය ගැන අපි නිතරම කතා කරනවා දුවේ පුතේ. මේ පලිබෝධ පාලනය සඳහා පවතින පලිබෝධ පාලන ක්‍රම කිහිපයක් සංකලනය කිරීමකින් සිදු කරන ඒකාබද්ධ පලිබෝධ පාලනයක් තමයි වඩාත් පරිසර හිතකාමී වඩාත් යෝග්‍ය ක්‍රමවේදයක් වෙන්නේ. ඉතින් ඒක නව ප්‍රවණතාවයක් විදිහට පුතේ අපිට ඒක හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පලිබෝධ පාලනේ මුලින් පලිබෝධකයේ දෙක දැක්කොත් අපි මොකද කරන්නේ? පත්‍රවල හරි ඉන්නව නම් අපි පත්‍ර කඩලා ඉවත් කරනවා. ශාකවල සම්පූර්ණයෙන්ම ඉන්නවනම් ශාක අපි ගලවලා පුලුස්වල විනාශ කරලා දානවා. ඉතින් අපිට ඒ වගේම අපිට පුළුවන් මේ පලිබෝධකයන්ගේ ස්වභාවික සතුරෙක් යොදා ගන්න. ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලන ක්‍රම තියෙනවා දරුවනේ. ඒ වගේම අපි දන්නවා අපිට භෞතික පලිබෝධ පාලන ක්‍රම භාවිතා කරලා මේවා පාලනය කරන්න පුළුවන්. අපිට දැන් යම් අවස්ථාවක එහෙම පාලනය කරන්න අපහසු අවස්ථාවක් ඇති වුණොත් අපි ඔන්න පලිබෝධනාශකයක් එහෙම නැත්නම් වල්නාශකයක් යොදාගෙන මේක පාලනය කරන්න පුළුවන්. පරිසරයට ඇති වුණ හානිය අවම වන ආකාරයට පුතේ අපිට ඒක භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට පලිබෝධ පාලන ක්‍රම දෙකක් කිහිපයක් සංකලනය කිරීම මගින් පලිබෝධ පාලනය තමයි පුතේ පලිබෝධ පාලනයේ නව ප්‍රවණතාවයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ආදරණීය දරුවනේ මේ පලිබෝධ පාලන විශේෂ සඳහා ශාකාරක්ෂණ උපකරණ යටතේ දුවේ පුතේ අපි විශේෂයෙන්ම නැප්සැක්
පිස්ටන් ආකාර ඉසන යන්ත්‍ර වගේම පුතේ නැප්සැක් අපි කියනවා සම්පීඩක ආකාරී ද්‍රව ඉසන යන්ත්‍ර වගේම අපිට ද්‍රව කුඩු කැට ඕනෑම ආකාරයක පලිබෝධනාශක වර්ගයක් ඉසින්න පුළුවන්. බලවේග නැප්සැක් ආකාරී ඉසන යන්ත්‍ර වගේම පුතේ කුඩු ඉසන යන්ත්‍ර ගැන අතින් ක්‍රියා කරන සහ යන්ත්‍ර මගින් ක්‍රියා කරන කුඩු ඉසන යන්ත්‍ර ගැන දුවේ පුතේ අපිට කතා කරන්න තියෙනවා. අපි කතා කරලා ඊට අදාළ සමාලෝචන ප්‍රශ්නත් කතා කරලා ඒ වාහේ අංක ශෝධනය කොහොමද ගණනය කිරීම සිදු කරන්න අවශ්‍ය සමීකරණත් තියෙන සමීකරණත් දුල පුතාලත් එක්ක සාකච්ඡා කරලා ගොඩනගලා අවසන් කරලා තියෙනවා. හොඳයි දුවේ පුතේ එහෙනම් අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ යටතේ අපි කතා කරන ප්‍රශ්න අංක 9ට කෙලින්ම අපි අවතීර්ණ වෙනවා. අපි මෙතෙක් කරලා තියෙන මේ පාඩමට අදාළ කොටස් ටික සාරාංශගත කරලා ආදරණීය දුල පුතාලට දැක්ුවේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. එහෙනම් දුවේ පුතේ සිවුරෝධ හා දිවුරෝධ ට්‍රැක්ටර් වල මූලික අංග හඳුනා ගැනීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න කියලා. අපි කෙලින්ම පිළිතුරට යමු. හැඳින්වීමට යම් දරුවනේ බලන්න. සත්ත්ව බලයෙන් සිදු කළ ගොවිතැන් කටයුතු. ඔබට මතකද සත්ත්ව බලයෙන් අතීතයේ ගොවිතැන් කටයුතු සිදු කරා? ගැමි ලී නගුල යොදාගෙන මේ සීසෑමේ කටයුතු සඳහා දුවේ පුතේ මී ගවයන් යොදාගත්තා. නේද? ඔබ මේක ඇත්තටම ඔබ මේක ස්වභාවිකව දැකලා නැත්නම් ඔබ චිත්‍රපටි තුලින් හරි මේක දැකලා තියෙනවා දරුවනි. අපි මේ මාධ්‍ය තුල මේවා දැකලා තියෙනවා. අපේ චිත්‍රපටි තුල ඒ වගේම මේ වප්මගුල් උත්සව සිදු කරනවා ඔබ දැකලා තියෙනවා. විශේෂයෙන්ම මේ අපේ විශේෂයෙන්ම රාජ්‍ය නායකයෙකු තුලා වාර්ෂිකව මේ වප්මගුල් උළෙල කියලා මේ කුඹුරු අස්වැද්දීම් කුඹුරු සීසෑමේ කටයුතු සිදු කරනවා දුවේ පුතේ. ඉතින් මේකෙදි මී ගවයන් භාවිතා කරලා මේ කටයුතු වල සම්ප්‍රදායික අතීතයේ අපි හෙළ රජදරුවන් කරගෙන ආවා වගේ මේ ආකාරයට කුඹුරු වලට රාජ්‍ය නායකයෝ බැහැලා මේ කටයුතු කරනවා ඔබ දැකලා ඇති. රූපවාහිනී හරි නැත්නම් චිත්‍රපටි වලින් ඔබ දැකලා ඇති. මේ සතුන් යොදාගෙන මී ගවයන් යොදාගෙන කරනවා. ඔබට දැන් බොහෝ විට මේක කරනවා අඩු නිසා. මොකද දැන් වැඩ පහසු කරගන්න යන්ත්‍ර සූත්‍ර තියෙන නිසා මේ අතීත ක්‍රමේ දැන් ඔබට බලන්න වෙලා තියෙන්නේ මාධ්‍ය වලින් තමයි දුවේ පුතේ. රූපවාහිනී මාධ්‍ය හරහා තමයි ඔබට මේක නරඹන්න වෙන්නේ. ඉතින් ඔබට නරඹන්න පුළුවන්. නරඹලා නැත්තම් නරඹන්න කියලා තේ ලියම කරන්න මම කැමතියි දෝල පුතාලට. මී ගවයන් භාවිතා කරලා කොහොමද මේ සීසෑමේ කටයුතු සිදු කරන්නේ? සම්ප්‍රදායික ගැමිලී නගුල යොදාගෙන යකඩ නගුල් ගැමිලී නගුල් යොදාගෙන මේ අවශ්‍ය අපිට බිම් සැකසීමේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය සීසෑමේ කටයුතු සිදු කරන ආකාරය වගේම කොළ මැඩීමේ කොළ පෑගීමේ කටයුතු කොහොමද මේ මී ගවයන් භාවිතා කරලා සිදු කරන ආකාරය කියන පිළිබඳ ඔබට ඒවා සොයා බලන්න පුළුවන්. හොඳයි දරුවනේ එහෙනම් මේ සත්ත්ව බලයෙන් සිදු කළ ගොවිතැන් කටයුතු පුතේ මේ වැඩ පහසු කර ගැනීම සඳහා කාර්යක්ෂමව පහසුවෙන් සිදු කිරීමට පුතේ මොනවද ට්‍රැක්ටර් නිර්මාණය වුණා. මුලින්ම ඔබ දන්නවා රෝද දෙකේ ට්‍රැක්ටරේ අත් ට්‍රැක්ටරේ දිවුරෝද ට්‍රැක්ටරේ ලෑල් මාස්ටරේ කියලාත් කියනවා. ඊට පස්සේ පුතේ මීට වඩා ටිකක් ශක්තිමත් නේද පුතේ? මීට වඩා බලයේ වැඩි බලයක් සහිත පුතේ සිවුරෝද ට්‍රැක්ටර නිර්මාණය කරන්න පටන් ගත්තා. රෝද 4 ට්‍රැක්ටරේ ඉදිරිපස කුඩා රෝද දෙකක් සහ පිටිපස විශාල රෝද එකක් විදියට මේ සිවුරෝද ට්‍රැක්ටර පුතේ අරට වඩා කාර්යක්ෂමව මේ කටයුතු සිදු කරන්න පුළුවන් යන්ත්‍රයක් විදියට පුතේ භාවිතා කරන්න පටන් ගත්තා. එහෙනම් පුතේ සරලවම කියනවා නම් මේ සත්ත්ව බලයෙන් සිදු කළ ගොවිතැන් කටයුතු කෘෂිකාර්මික කටයුතු පුතේ මේ කෘෂිකාර්මික කටයුතු විශේෂයෙන්ම මේ සීසෑමේ කටයුතු කොළ මැඩීමේ කටයුතු වගේ දේවල් පුතේ කාර්යක්ෂමව පහසුවෙන් සිදු කිරීමට තමයි පුතේ ට්‍රැක්ටර් නිර්මාණය වුණේ. ඒ වගේම පුතේ සිවුරෝද හා දිවුරෝද විදියට ට්‍රැක්ටර් ආකාර දෙවර්ගයක් ගැන අපි කතා කරනවා. ඔබ දන්නවා මේ වෙනකොට මේ ට්‍රැක්ටර් ආකාර දෙකේ මූලික අංග හා ඒවායේ කාර්යයන් හඳුනා ගැනීම වැදගත් වෙනවා. අන්න එහෙනම් ඔබට ප්‍රායෝගික පරීක්ෂණවලදී ආදරණීය දුවේ පුතේ මේ සිවුරෝද හා දිවුරෝද ට්‍රැක්ටර් වල මූලික කොටස් මූලිකාංග වගේම පුතේ ඒවායේ කාර්යයන් හඳුනා ගැනීම ඔබට සිදු කරන්න වෙනවා. එනම් ප්‍රායෝගික පරීක්ෂණයකදී ඔබට මේ සිවුරෝද ට්‍රැක්ටර් එක එහෙම නැත්නම් දිවුරෝද ට්‍රැක්ටර් එක මූලික කොටස් හඳුනා ගැනීම සහ ඒවායේ කාර්යයන් පිළිබඳව අවබෝධය තිබීම අතිශයින්ම වැදගත් පුතේ. එහෙනම් ඔබට අවධාරණය කරන කරුණක් විදියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මේ ට්‍රැක්ටර් ආකාර දෙක කවුද පුතේ ට්‍රැක්ටර් ආකාර දෙක? සිවුරෝද හා දිවුරෝද ලෙස ට්‍රැක්ටර් ආකාර දෙවර්ගයයි. මේ ට්‍රැක්ටර් ආකාර දෙකෙහි මූලික අංග හා ඒවායේ කාර්යයන් හඳුනා ගැනීම වැදගත් වෙනවා දරුවෝ. හොඳයි. මේ බලන්න පුතේ මෙතන බලන්න මේ බලන්න. අපි සත්ත්ව බලයෙන් සිදු කළ ගොවිතැන් කටයුතු පුතේ කාර්යක්ෂමව පහසුවෙන් සිදු කිරීමට තමයි පුතේ ට්‍රැක්ටර් නිර්මාණ වුණේ. ට්‍රැක්ටර් නිර්මාණ වුණේ මොනවටද පුතේ? අපි සත්ත්ව බලයෙන් සිදු කළ ගොවිතැන් කටයුතු කාර්යක්ෂමව පහසුවෙන් ඉටු කර ගැනීමට. ලේසියෙන් කරගන්න පුතේ. වැඩේ කාර්යක්ෂම ඉක්මන් පුතේ. අරට වඩා ඉක්මන් වැඩේ. ඒ වගේම පහසුයි මේ ක්‍රියාවලිය. එහෙනම් සිවුරෝද කවුද පුතේ මේ ට්‍රැක්ටර් ආකාර දෙක? සිවුරෝද හා දිවුරෝද ලෙස පුතේ ට්‍රැක්ටර් ආකාර දෙවර්ගයයි. මෙම ට්‍රැක්ටර් ආකාර දෙකේ මූලික අංග හා පුතේ
ඒ ට්‍රැක්ටර් වල කාර්යයන් හඳුනා ගැනීම වැදගත් වෙනවා. මූලික අංග හා ට්‍රැක්ටර් වල කාර්යයන් හඳුනා ගැනීම දුවේ පුතේ අතිශයින්ම වැදගත් වෙනවා අපිට. හොඳයි අපි ඉදිරියට යමු දරුවෝ. මූල ධර්මයට යමු පුතේ. මූල ධර්මය තමයි පුතේ ඉන්ධන දහනයෙන් ජනනය කරගන්නා ශක්තිය. පුතේ මේ යන්ත්‍ර තුල මේ දිවරෝධ සහ සිවුරෝධ ට්‍රැක්ටර වල පුතේ ඉන්ධන දහනය සිදු වෙනවා. ඩීසල් එන්ජින් සිව් පහර ඩීසල් එන්ජින් දෙපහර ඩීසල් එන්ජින්. ඉතින් විශේෂයෙන්ම මේ සිවුරෝධ ට්‍රැක්ටර එක පුතේ සිව් පහර ඩීසල් එන්ජිමක් මගින් තමයි එන්ජිමක් තුලයි මේ ඩීසල් දහනය මගින් තමයි පුතේ මේ ශක්තිය නිපදවන්නේ. ඒ රසායනික ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරනවා දුවේ පුතේ. දැන් ඒකයි පුතේ මේ ට්‍රැක්ටර් වල ප්‍රධානතම මූල ධර්මය ඇහුවොත් ඔබට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ. ඒක කියන්න ඔබට හැකියාව තියෙන්න ඕනේ දුවේ පුතේ. එහෙනම් මොකද්ද දරුවනේ මූල ධර්මයේ වෙන්නේ ඉන්ධන දහනයෙන් ජනනය කරගන්නා ශක්තිය. අන්න බලන්න පුතේ මේ ඉන්ධනවල ගැබ්බෙලා තියෙන රසායනික ශක්තිය පුතේ මගින් පුතේ මේ පරිවර්තනය වෙනවා. මේ ශක්තිය මොකද්ද පුතේ ඉන්ධන දහනයෙන් ජනනය කරගන්නා ශක්තිය පුතේ යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය වීමයි පුතේ මෙහි මූල ධර්මය. ඒ රසායනික ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය වෙනවා පුතේ. ඉතින් අපිට මේ ක්‍රියාවලිය ආදර්ශනය කිරීම සඳහා ආදරණීය දරුවනි මේ කොටස් හඳුනා ගැනීම සහ ඒවායේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න හඳුනා ගන්න නම් පුතේ අපිට දිවරෝධ ට්‍රැක්ටරයක් සහ සිවුරෝධ ට්‍රැක්ටරයක් මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වෙනවා පුතේ. අතපත ගාලා බලලා ඈඳුවේ පුතේ ක්‍රියාත්මක කරලා බලලා ඒ ක්‍රියාවලිය සිදුවන ආකාරය අධ්‍යයනය කරන්න නම් මේ දේවල් අපි තා හොඳින් හඳුනාගෙන කටයුතු කරන්න ඕනේ පුතේ. ඒකයි විශේෂත්වය. එහෙනම් පුතේ මේ සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය තමයි පුතේ අපිට පුතේ සිවුරෝධ ට්‍රැක්ටරයක් අවශ්‍යයි පුතේ. ඒ වගේම පුතේ අපිට දිවරෝධ ට්‍රැක්ටරයක් අවශ්‍යයි පුතේ. right සිවුරෝධ ට්‍රැක්ටරයක් අවශ්‍යයි පුතේ. දිවරෝධ ට්‍රැක්ටරයක් අවශ්‍ය වෙයි. හරි. right බලන්න. එතකොට මේ බලන දරුවනේ සිවුරෝධ ට්‍රැක්ටරයක් හොඳින් නිරීක්ෂණය කළා පුතේ අපි එහි මූලික අංග හා ඒවායේ කාර්යයන් හඳුනා ගැනීම සිදු කරන්න ඕනේ. මුලින්ම මොකද්ද පුතේ කරන්න ඕනේ? හොඳින් සිවුරෝධ ට්‍රැක්ටරයක් නිරීක්ෂණය කළා ඒවායේ මූලික අංග සහ ඒවායේ කාර්යයන් පුතේ අපි හඳුනා ගැනීම සහ අවබෝධ කර ගැනීම සිදු කරගත යුතුයි. මුලින්ම කවුද දරුවනේ? සිවුරෝධ ට්‍රැක්ටරයක් හොඳින් නිරීක්ෂණය කළා දරුවනේ එහි මූලික අංග හා ඒවායේ කාර්යයන් හඳුනා ගැනීම අපි සිදු කළ යුතුයි. ප්‍රධාන වශයෙන් එන්ජිම හා එහි ප්‍රධාන කොටස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් 7 ඒක අපි ඉස්සරහට අඩංගු වෙලා තියෙනවා. ඒක බලමු දුවේ පුතේ අපි සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම එන්ජිම හා ප්‍රධාන කොටස් ඒ වගේම රේඩියේටරයේ පුතේ ඉන්ධන ටැංකිය සිසිලන පංකාව කූලින් ප්ලෑන් ෆෑන් එකක් තියෙනවා. කූලින් ප්ලෑන් එකක් ෆෑන් එක කූලින් ෆෑන් එක. හරි. එහෙනම් එන්ජිම හා එන්ජිමෙහි ප්‍රධාන කොටස් ටික රේඩියේටරයේ ඉන්ධන ටැංකිය සිසිලන පංකාව කූලින් ෆෑන් එක. මේ ක්ලචය හා ගියර පෙට්ටිය එළවුම් රෝධ එළවෙන රෝධ සුක්කානම ද්‍රාව බල පද්ධතිය හා සම්බන්ධ පාලන ලීවර තියෙනවා පුතේ. රියදුරු අසුන ඩ්‍රයිවිං ෂීට් එක ඒ වගේම බ්‍රේක් පැඩලේ සහ ගියර නැත්තම් ගියර් ලීවරය තියෙනවා පුතේ. ගියර් ලීවරය තියෙන කොටස් ටික පුතේ. මෙන්න දරුවනේ ට්‍රැක්ටරය සිවුරෝධ ට්‍රැක්ටරය. ඉදිරිපස රෝධ දෙක තියෙනවා දරුවනේ මේ පිටුපස රෝධ දෙක තියෙනවා. ඉදිරිපස රෝධ දෙක තියෙනවා දරුවනේ පිටිපස රෝධ දෙක තියෙනවා. අපි බලමු කොටස් ටික නේද? ක්‍රමානුකූලව දරුවනේ බොහොම සැහැල්ලුවෙන් බොහොම සංයමයෙන් අපි බලමු මේ කොටස් ටික. ඔබට මතකයිද බලන්න අපි සිද්ධාන්ත පාඩම් වලදී වගේම විශේෂයෙන්ම මේ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡාවේදී දුවේ පුතේ නිතරම මේ රූපය ඇඳලා අපි කතා කරලා
ඒවා ගැන කතා කරලා තියෙන නිසා මං හිතන්නේ ඔබට ඒක විශාල රුකුලක් වෙනවා මේ අවස්ථාවේදී මේ සිවුරෝද ට්‍රැක්ටර් එක ප්‍රධාන කොටස් හඳුනා ගැනීම සඳහා දරුවනේ. අංක 1 මේ බලන්නකො පුතේ. අංක 1 විදියට මෙන්න මෙතන ඉදිරියෙන්ම තියෙන්නේ පුතේ රේඩියේටරේ ඔබට මතක ඇති විකිරකය. විකිරකය මේ බලන්න. මම මෙතන පුතේ රතු පාටින් ඊ තලයට මේ හිසක් දාන්නම් පුතේ. මම ඒක නම් කරන්නම් ඒක රේඩියේටරේ කියලා. බලන්න ඔබටත් ඒ විදිහට මේක කරන්න පුළුවන් වෙන්න ඕනේ දරුවනේ. කවුද පුතේ පළවෙනි එක විකිරකය. විකිරකය. රේඩියේටරය කියලාම ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. විකිරකය කියලා ලිව්වත් මේ ඉංග්‍රීසියෙන් ඔබ මේවට රේඩියේටරය කියලා ලිව්වත් පුතේ ලකුණු හම්බෙනවා. හරි. ඊට පස්සේ ඊට පිටුපසින් තියෙනවා පුතේ මේ ඊතලේ මම මේ විදිහට මේ තියෙන ඊතලේ දික් කරලා එතෙන්ටම හරියට ඊ හිස යොදන්නම් පුතේ. ඒ රේඩියේටරයට සම්බන්ධ ෆෑන් එක නැත්තම් පංකාව තියෙනවා දරුවෝ. පංකාව. සිසිලන පද්ධතියට අයත් කොටස් ටික පුතේ. රේඩියේටරේ පංකාව නේද පුතේ වෝටර් පම්ප් එක තියෙනවා. හරි. පංකාව. තුන්වෙනියට අංක 3 පුතේ ෆ්ලයි වීල් එක නැත්තම් පුතේ තුන්වෙනියට අපි කියනවා ජව රෝදය. අංක 3 පුතේ මෙන්න තියෙනවා පුතේ දඟර කඳට පස්සේ ෆ්ලයි වීල් එක. රයිට්. ජව රෝදය පුතේ. මම ඒක මෙහෙම නම් කරන්නම් පුතේ මෙන්න ජව රෝදය. ජව රෝදය කියලා මම මෙහෙම නම් කරනවා. 3. අංක 4 මෙන්න පුතේ අංක 4 ජව රෝදයට සම්බන්ධ ක්ලච් එකලස නැත්තම් පුතේ ක්ලචය තියෙනවා. අංක 4 පුතේ ක්ලචය. මම ඒකත් මෙතනින් සඳහන් කරනවා. ක්ලචය. ක්ලචය තියෙනවා පුතේ අංක 4. අංක 5 පුතේ පුලියක නැත්තම් කප්පිය. කප්පිය. මෙතන ඒකත් මම මෙහෙම දානවා. ඊ හිසක් දානවා කප්පියටත් මම. අංක 5 පුලි. අංක 6 පුතේ ආන්තරේ නැත්තම් ඩිෆරන්ෂියල් එක. ඩිෆරන්ෂල් එක. අපි ඩිෆරන්ෂියල් එක කියලා. ආන්තරය. අංක 6 මේ ආන්තරය. ඉස්සෙල්ලා කොටස් ටික අඳුරගනිමු. අංක 7 මෙන්න අංක 7 ජව ගණුව power take off. අංක 7 ජව ගණුව. අංක 7 ජව ගණුව දරුවනේ. අංක 8 මේ බලන්නකො මේ ගියර පෙට්ටිය. දැති රෝධ තියෙනවා ගියර රෝධ මේ තියෙන කවුද පුතේ අංක 8 ගියර පෙට්ටිය. අංක 8 ගියර පෙට්ටිය පුතේ. අංක 9 මෙන්න පුතේ දඟර කඳ. මෙන්න පුතේ අංක 9 දඟර කඳ මෙයා මම මෙහාට පල්ලෙහාට දික් කරනකො. අංක 9 කවුද පුතේ දඟර කඳ. අංක 9 පුතේ කවුද? ඔන්න ඔය ටික පුතේ ප්‍රධාන කොටස් ටික දඟර කඳ. හරි. විකිරකයේ පළවෙනි එක පුතේ රේඩියේටරය. ඊට සම්බන්ධ පංකාව තියෙනවා පුතේ අංක 2 ෆෑන් එක. අංක 3 පුතේ මේ බලන්න ජව රෝදේ පුතේ ෆ්ලයි වීල් එක ජව රෝදේ තියෙනවා. අංක 4 ක්ලචය ජව රෝදයට සම්බන්ධව ක්ලචය තියෙනවා පුතේ. ක්ලචය පුතේ. ඊට පස්සේ පුතේ අංක 5 පුලියක නැත්තම් කප්පිය. අංක 6 ආන්තරය පුතේ. අංක 7 ජව ගණුව. අංක 8 පුතේ ගියර පෙට්ටිය මේ දැති සහිත රෝද තියෙන මේ දැති සහිත රෝද ගියර පෙට්ටිය. ඊට පස්සේ අංක 9 පුතේ මෙන්න දඟර කඳ. රයිට් ක්‍රෑන්ක් ෂාෆ්ට් එක දඟර කඳ. අංක 9 දඟර කඳ. මං හිතන්නේ ප්‍රධාන කොටස් ටික ආදරණීය දුවල පුතාලට මතකයි. දැන් ඔබට මේක බලන්න නැතුණත් මේ කොටස් ටික කෙලින්ම නම් කිරීමේ අවස්ථාව තියෙනවා පුතේ. නම් කරන්න හැකියාව පුළුවන්කම තියෙනවා අවශ්‍යයි පුතේ. මේක අනිවාර්යයෙන්ම දැන් විභාගයේදී විභාග තමාදිලි ප්‍රශ්නයක මේ සිවුරෝද ට්‍රැක්ටර් එක පහත කොටස් නම් කරන්න කියලා පුතේ අහලා මේ එක් එක් කොටසක කාර්යයන් විදිහට කොටස් දෙක තුනක් දාලා මේවායේ කාර්යයන් සඳහන් කරන්න කියලා ආදරණීය දුවල පුතාලගෙන් මේ ප්‍රශ්නේ කෙලින්ම අහන්න පුළුවන්. එහෙම නැත්නම් සිවුරෝද ට්‍රැක්ටර් එක ප්‍රධාන කොටස් නම් කර ඒවා පැහැදිලි කොටස් එක් එක් කොටසක ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කියලා වුණත් අහන්න පුළුවන් පුතේ රචනා මාදිලියේ ප්‍රශ්නික වුණා. ඊළඟට අපි සිවුරෝද ට්‍රැක්ටර් ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න අවශ්‍යයි පුතේ. සිවුරෝද ට්‍රැක්ටරයක් ඉතාම හොඳින් කාලය අරගෙන වෙලාව අරගෙන
හොඳට සිවුරෝධ ට්‍රැක්ටරයක් අපි හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ දුවේ. මේ තියෙන දරුවෝ හොඳින් නිරීක්ෂණය කරන්න. හොඳින් නිරීක්ෂණය කරන්න මනාව. හොඳින් නිරීක්ෂණය කරලා නම් අතපත ගාලා හොඳින් නිරීක්ෂණය කරලා බැලුවට පස්සේ පුතේ දේවල් මතක තියාගන්න පුළුවන්. හොඳ මතකයක්. එතකොට මේ සම්බන්ධයෙන් ඇති වෙනවා බලලා නිරීක්ෂණය කරලා අතපත ගාලා බලන්න ෆෝන් එකක් වුණත් අපි අලුතෙන් අපේ ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන මුලින් අපි මේ දේවල් ගැන දන්නේ නැහැ නේ. මේක වැඩ කරන හැටි කොහොමද අපි නේද ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදිය මේ කටයුතු කරගන්න දන්නේ නැහැනේ බලන්නකෝ අපි ළඟ තියාගෙන ටික ටික පාවිච්චි කරලා බලනකොට හුරු වෙනකොට අතපත ගාලා ඒ යන්ත්‍රයේ උපකරණේ අපි ළඟ තියෙනකොට අපි මේකෙන් කටයුතු කරගන්න දන්නවා අපි අවශ්‍ය කරන වැඩ කරගන්න අපි දන්නවා ටික කාලයක් යනකොට අපි මේක වෙන හුරු වෙනවා ඒ වගේ පුතේ අපි මේ දේවල් පිළිබඳ මන අවබෝධයක් ලබා ගන්න නම් මේ වගේ ක්‍රියාකාරීත්වය වගේම පුතේ මේ වගේ කොටස් මේ එක් එක් කොටස් කාර්යයන් පිළිබඳව අපිට මන අවබෝධයක් ලබා ගන්න ආදරණීය දරුවනි අපි අතපත ගාලා නිරීක්ෂණය කළා ඒවා තහවුරු කරගෙන හොඳට බලන්න ඕනි පුතේ. ඉතින් ඒකයි සිවුරෝද ට්‍රැක්ටරයක් ගාවට ගිහිල්ලා බලන්න මේ කොටස් අල්ලලා බලන්න අතපත ගාලා බලන්න පුතේ මේ කොටස් වල මොනවද මේ කොටස් වලින් සිදුවන කාර්යයන් කියලා අධ්‍යයනය කරන්න පුතේ. එතකොට මේ කොටස් ඇත්තටම මේකයි අපි කියන්නේ මේක ප්‍රායෝගික විෂයක් පුතේ. මේ ප්‍රායෝගික වන තරමට අපිට මේක ඉතා පහසුයි පුතේ. පහසුවෙන් මේ කටයුතු වැඩ පහසු කරගන්න පුළුවන් පුතේ මේ යන්ත්‍ර භාවිතයෙන් අපි ඒකෙදි මේ යන්ත්‍ර භාවිතා කරලා ඉදිරියදා අපේ කටයුතු සිදු කරනකොට මේවා අලුත් වැඩියා කරගන්න අවශ්‍ය වෙනවා පුතේ අපිට මේවට අලුතෙන් කොටස් සවි කරන්න වෙනවා ඉතින් මෙවැනි කටයුතු ඉතාමත්ම පහසුවෙන් සිදු කරගන්න පුළුවන් පුතේ ඔබට මේ පිළිබඳ මනා දැනුමක් අවබෝධයක් මේ වගේ ක්‍රියාකාරීත්වයේ සහ මේ අඩංගු මූලික උපාංග ගැන අවබෝධයක් තියෙනවා නම් පුතේ ඇත්තට මේක ඉතාමත්ම වැදගත් වෙන මේ කටයුතු පහසු කරගන්න මේ හැමදේම දැනගෙන සිටීම එතකොට විභාගයට පමණක් නෙවෙයි අපේ ජීවිතයටත් වැදගත් වෙන දේවල් මේ යන්ත්‍ර ගැන කතා කරද්දී පුතේ. එහෙනම් දරුවනේ බලන්නකො මේ දිවුරෝධ ට්‍රැක්ටරයේ හොඳින් නිරීක්ෂණය කරත් පුතේ දිවුරෝධ ට්‍රැක්ටරයේ හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ අපි. නිරීක්ෂණය කළා එහි මූලික අංග හා ඒවායේ කාර්යයන් හඳුනා ගැනීම. අන්න බලන්න. ඉස්සෙල්ලම පුතේ මේ දිවුරෝධ ට්‍රැක්ටරය හොඳින් නිරීක්ෂණය කරන්න ඕන. අපි සිවුරෝධ ට්‍රැක්ටරය හොඳින් නිරීක්ෂණය කරා. සිවුරෝධ ට්‍රැක්ටරය හොඳින් නිරීක්ෂණය කළා. ඒ සිවුරෝධ ට්‍රැක්ටරයේ අදාළ කොටස් හඳුනාගත්තා. හඳුනාගත්තට පස්සේ අපි ඒ එක් එක් කොටස් වල කාර්යයන් පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. ඔබට මතක් කරන්න සිද්ධාන්ත කොටස් වල සහ අපි සමාලෝචන ප්‍රශ්න වලදී ඒවා ඉතාම සාර්ථකව සිදු කරලා තියෙනවා. හරි. එහෙනම් මුලින්ම දිවුරෝධ ට්‍රැක්ටරය කියන්නේ කවුද? රෝධ දෙකේ ට්‍රැක්ටරය. කලින් කතා කරේ සිවුරෝධ ට්‍රැක්ටරය. දැන් මෙතන ද්විරෝධ ට්‍රැක්ටරය හොඳින් නිරීක්ෂණය කිරීම. ඒ මූලික අංග හා ඒවායේ කාර්යයන් හඳුනා ගන්න ඕනේ. පුතේ ද්විරෝධ ට්‍රැක්ටරයට අදාළ මූලික අංග හා ඒවායේ කාර්යයන් අපි හඳුනා ගන්න ඕනේ පුතේ. ඒ වගේම රූප සටහන් ඇඳලා ඒ අදාළ කොටස් නම් කරන්න ඕනේ. බලමු පුතේ මොනවද මේ අදාළ කොටස් කියලා අපි. එන්ජිම ඉන්ධන ටැංකිය තියෙනවා පුතේ රේඩියේටරය මේ දිවුරෝධ ට්‍රැක්ටර් වල වී පටියක් තියෙනවා පුතේ ෆ්ලයි වීල් එකට සම්බන්ධ පුලියක් කරහා වී බෙල්ට් එකක් වී පටි එලෝමක් වී පටියක් තියෙනවා ඒක ක්ලචේ දක්වා මේ එන්ජිමෙන් සම්ප්‍රේෂණය කරන බලය අරගෙන යන වී පටි හැන්ඩලය ප්‍රධාන ක්ලච් ලීවරය තියෙනවා පුතේ බ්‍රේක් ලීවර තියෙනවා ගියර් ලීවර තියෙනවා එන්ජිම අපි හඳුනා ගන්න ඕනේ දැකලා අවබෝධ කරගෙන එයාගේ ක්‍රියාකාරීත්වය අපි පැහැදිලි කරගන්න ඕනේ මොනවද ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක මොකක්ද එන්ජිමේ ක්‍රියාකාරීත්වය ඉන්ධන ටැංකියේ ක්‍රියාකාරීත්වය මොකක්ද ඉන්ධන ටැංකිය හඳුනා ගන්න ඕනේ රේඩියේටරේ හඳුනා ගන්න ඕනේ ඊට අදාළ කොටස් හඳුනා ගන්න ඕනේ එයාගේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්න ඕනේ වී පටි හඳුනා ගන්න ඕනේ වී පටි වල ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්න ඕනේ හැන්ඩලය හඳුනා ගන්න ඕනේ එහි ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න ඕනේ ප්‍රධාන ක්ලච් ලීවරය හඳුනා ගන්න ඕනේ එහි ක්‍රියාකාරීත්වය දැනගන්න ඕනේ බ්‍රේක් ලීවරය හඳුනා ගන්න ඕනේ එහි ක්‍රියාකාරීත්වය දැනගන්න ඕනේ කාර්යයන් ගියර් ලීවරය හඳුනා ගන්න ඕනේ එහි කාර්යයන් දැනගන්න ඕනේ හරි මෙන්න බලන්න දිවුරෝධ ට්‍රැක්ටරයේ අක් ට්‍රැක්ටරයේ දුවේ පුතේ අක් ට්‍රැක්ටරයේ බලන්න මේ එක එක කොටස් නම් කරලා තියෙනවා පුතේ මේ බලන්න මේ බලන්න දරුවනේ එන්ජින් එක නම් කරලා තියෙනවා එක්සෝට් 5 එක පිටාර නලය
එයා ෆිල්ටර්ස් මේ බලන්න එයා ෆිල්ටර්ස් නම් කරලා තියෙනවා. ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක පුතේ මේ මෙන්න ජියර් ලීවරේ මේ බලන්න මේ කෙලින්ම මේ දාලා තියෙන මෙතනින් මෙහාට මේ ඊස දාලා තියෙන මේ නමට මේ පටන් ගන්න මෙතනින් ජියර් ලීවරේ මේ බලන්නකො ජියර් ලීවර එක ඔය මෙයාට ඉතලි දාලා දෙමි ජියර් ලීවර එක මේ එහෙට මෙහෙට ජියර් ලීවර එක මේන් ක්ලච් ලීවර එක මේ ක්ලච් ලීවරේ පුතේ මේ මේන් ක්ලච් ලීවර එක ඇක්සලරේටර් ලීවරේ මේ දෙන්නේ ඇක්සලරේටර් ලීවරේ ඇක්සලරේට් කරන වේගය වැඩි එන්ජිමේ වේගය අඩු වැඩි කරගන්න භාවිතා කරන ඇක්සලරේටර් මේ රයිට් ස්ටියරින් ලෙවල් මෙතන ස්ටියරින් ලීවර එක මේ රයිට් ස්ටියරින් ලීවර එක මේ බලන්න මෙතන තියෙනවා හැන්ඩල් එක රයිට් කේජ් වීල් එකක් තියෙනවා මේ මෙහාට ඉතලේ දාලා තියෙන්නේ ෆවර් ටිලර් ෆ්‍රේම් එක ස්ටෑන්ඩ් එකක් තියෙනවා මෙතන මේ රැඳවුමක් ඉදිරි ලෑම්ප් එක තියෙනවා ලයිට් එක ලෑම්ප් එක මෙතන මේ එක්සෝඩ් පයිප් එක එයා ෆිල්ටර් එක ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක හයි එතකොට මෙතන මේ එන්ජිම තියෙනවා දරුවනේ එන්ජින් එක මෙතන තියෙන එන්ජින් එක එන්ජිම ට්‍රැක්ටරේ කොටස් ට්‍රැක්ටරය දෙරෝද ට්‍රැක්ටරේ නැත්නම් අක් ට්‍රැක්ටරේ හොඳින් නිරීක්ෂණය කළා මේ ප්‍රධාන කොටස් අපිට හඳුන ගන්න ඕනේ. හඳුන එක් කොටස් වල ක්‍රියාකාරීත්වය කාර්යයන් පිළිබඳව අවබෝධ කර ගන්න ඕනේ. හොඳයි දරුවෝ. මේ බලන්න. right depth wheel එකක් තියෙනවා. tool frame එක තියෙනවා. crank rod එක V-belt drive oscillatory tillage tool එක තියෙනවා. හරි. adjustment plate එක මේ depth adjustment plate එක. මෙතනත් මේ සිවුරෝද ට්‍රැක්ටර් එකක් පෙන්නුම් කරලා තියෙනවා. මේ අර කියපු දේවල් ඒ විදිහටම තියෙනවා. fly wheel එක. right. විශේෂ කරුණු වලට කියොත් පුතේ සාමාන්‍යයෙන් දිවරෝධ ට්‍රැක්ටර් එන්ජිමක් අශ්ව බල 15කට වඩා අඩුයි පුතේ. හෝස් පවර් 15කට වඩා අඩුයි සාමාන්‍ය දිවරෝධ ට්‍රැක්ටරයක්. අත් ට්‍රැක්ටරයක්. රෝද දෙකේ ට්‍රැක්ටරයක් පුතේ. මතක තියාගන්න සාමාන්‍ය එකත් මතක තියාගන්න බහුවර්ණ ප්‍රශ්නකදී කෙලින්ම අහන්න පුළුවන්. සාමාන්‍ය දිවරෝධ ට්‍රැක්ටරයක එන්ජිමක් කියලා පුතේ පිළිතුරු පහක් දීලා ඒ අතර තියෙන්න පුළුවන් අශ්ව බල 15කට වඩා අඩුයි කියලා නිවැරදි පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන්. මතක තියාගන්න දරුවෝ. මේ බලන්න. දරුවනේ සාමාන්‍ය දිවරෝධ ට්‍රැක්ටර් එන්ජිමක් අශ්ව බල 15කට වඩා අඩුයි. හෝස් පවර් 15කට වඩා අඩුයි පුතේ සාමාන්‍ය දිවරෝධ ට්‍රැක්ටරයක් අත් ට්‍රැක්ටරයක්. නැත්තම් රෝද දෙකේ ට්‍රැක්ටරයක්. ඒක නිසා පුතේ ඒ පහසුවෙන් හසුරවන්න පුළුවන්. දිවරෝධ ට්‍රැක්ටරයක් පහසුවෙන් හසුරවන්න පුළුවන්. මොකද මේ හෝස් පවර් එක අශ්ව බල 15කට වඩා අඩුයි පුතේ දිවරෝධ ට්‍රැක්ටර වල. නැත්තම් අත් ට්‍රැක්ටර වල. ඒ නිසා පහසුවෙන් හසුරවන්න පුළුවන්. විශේෂයෙන්ම පුතේ මේ බිම් සකසන උපකරණ වගේම වෙනත් යන්ත්‍රෝපකරණ ක්‍රියා කරවීමට බලය සපයාගත හැකි බැවින් දිවරෝධ ට්‍රැක්ටරයක් බහුකාර්ය යන්ත්‍රයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇයි පුතේ දිවරෝධ ට්‍රැක්ටරයක් බහුකාර්ය යන්ත්‍රයක් කියන්නේ? අපිට කාර්යයන් ගණනාවක් කරගන්න පුළුවන් යන්ත්‍රයක් විදියට ඇයි පුතේ දිවරෝධ ට්‍රැක්ටරයක් හඳුන්වන්නේ? මෙන්න මේකයි. බිම් සකසන උපකරණ වගේම පුතේ බිම් සැකසීමේදී භාවිතා කරන උපකරණ වගේම පුතේ වෙනත් යන්ත්‍රෝපකරණ ක්‍රියා කරවීමට බලය සපයා ගන්න පුළුවන් දිවරෝධ ට්‍රැක්ටරයකින්. බිම් සැකසීමේ උපකරණ වගේම පුතේ බිම් සැකසීමේ උපකරණ වගේම පුතේ වෙනත් යන්ත්‍රෝපකරණ ක්‍රියා කරවීමට අවශ්‍ය බලය සපයා ගන්න පුළුවන් පුතේ. අන්න ඒක නිසා තමයි දිවරෝධ ට්‍රැක්ටරයක් අපි බහුකාර්ය යන්ත්‍රයක් කියලා හඳුන්වන්නේ. දිවරෝධ ට්‍රැක්ටරයක් බහුකාර්ය යන්ත්‍රයක් ලෙස හඳුන්වන්නේ ඇයි කියලා අහුවොත් පුතේ අපිට මේ බලන්න පුතේ බිම් සකසන උපකරණ වගේම වෙනත් යන්ත්‍රෝපකරණ ක්‍රියා කරවීමට අවශ්‍ය බලය සපයා ගැනීම සඳහා අපිට මේ අත් ට්‍රැක්ටරයක් නැත්නම් රෝද දෙකේ ට්‍රැක්ටරයක් ලෑල් මාස්ටරය එහෙම නැත්නම්
මේ දිවුරෝධ ට්‍රැක්ටරය කියන යන්ත්‍රයේ උපාංගය අපිට යොදා ගන්න පුළුවන් දරුවනේ. සිවුරෝධ ට්‍රැක්ටර උපයෝගී කර ගැනීමෙන් දිවුරෝධ ට්‍රැක්ටරයකින් ඉටු කරගත හැකි වැඩ කොටස් ක්‍රියාකාරකම් ඉතා අඩු කාල සීමාවකින් සපුරා ගන්න පුළුවන්. මොකද අශ්ව බල 15කට වඩා අඩු බලයක් නේ තියෙන්නේ. දිවුරෝධ ට්‍රැක්ටරයක ඒ වෙනුවට අපිට සිවුරෝධ ට්‍රැක්ටරයක් භාවිතා කළොත් පුතේ මේ දෙරෝධ ට්‍රැක්ටරයකින් අපි සිදු කරගන්න ගියා වගේ කාලයට වඩා අඩු කාලයකින් වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව අපිට ඒ කටයුත්ත පහසුවෙන් සිදු කර ගැනීමට අවස්ථාව සැලසෙනවා කියන එකයි ආදරණීය දරුවනේ එහි පැහැදිලි අර්ථය වන්නේ. එහෙනම් දරුවනේ මතක තියාගන්න අපිට සිවුරෝධ ට්‍රැක්ටර් උපයෝගී කර ගැනීමෙන් පුතේ මේ රෝධ දෙකේ ට්‍රැක්ටරයකින් ලෑල් මාස්ටරයකින් ඉටු කරගත හැකි වැඩ කොටස් නැත්නම් ක්‍රියාකාරකම් ඉතා අඩු කාල සීමාවකදී අපිට සපුරා ගන්න පුළුවන්. මොකද මේකේ බලය වැඩි. එහෙත් මෙරට කඳුකර ප්‍රදේශයන්හි හා පටු ක්ෂේත්‍රයන්හි වඩාත් ඵලදායී වන්නේ ද්විරෝධ ට්‍රැක්ටර් හා ඒ ආශ්‍රිත උපකරණ භාවිතා කිරීම. අපි දන්නවා කඳුකර ප්‍රදේශවල වගේම පටු ක්ෂේත්‍රවල අපිට මේ සිවුරෝධ ට්‍රැක්ටරය එහා මෙහා කරවීම ක්‍රියා කරවීම අපහසු වෙන්න පුළුවන් පුතේ. අන්න ඒ නිසා ලංකාවේ කඳුකර ප්‍රදේශවල වගේම පටු ක්ෂේත්‍රයන්හි මේ හෝස් පවර් 15ට වඩා අඩු බලයක් සහිත මේ දිවුරෝධ ට්‍රැක්ටරය පුතේ ලංකාවේ කඳුකර ප්‍රදේශවල ඒ වගේම පටු ක්ෂේත්‍ර ඉඩම් සඳහා වඩාත් ඵලදායී වෙන්නේ දිවුරෝධ ට්‍රැක්ටර් හා ඒ ආශ්‍රිත උපකරණ භාවිතයට ගැනීම. පටු ප්‍රදේශවල ඒ වගේම කඳුකර ප්‍රදේශයන්හි අපිට මේ වැඩි බලයක් සහිත සිවුරෝධ ට්‍රැක්ටරයේ හසුරුවීම සහ ක්‍රියා කරවීමේ කටයුතු අපහසු නිසා පුතේ මේ කඳුකර ප්‍රදේශ සහ පටු ක්ෂේත්‍රයන්හි වඩාත් යෝග්‍ය වෙන්නේ පුතේ මේ දිවුරෝධ ට්‍රැක්ටරය සහ ඊට අදාළ උපාංග භාවිතයෙන් අපිට බිම් සැකසීමේ කටයුතු සිදු කර ගැනීමයි වඩාත් වාසි සහගත වෙන්නේ දරුවනේ. ඒකත් සුවිශේෂිත කරුණක් විදිහට දුවලා පුතාලා මතක තියාගන්න. හරි. අපි යනවා පුතේ මේ දිවුරෝධ හා සිවුරෝධ ට්‍රැක්ටර් වලට විවිධ උපකරණ සම්බන්ධ කිරීම සිදු කරන ආකාරයේදී පුතේ අපි දැන් කතා කරන්නේ. ඔබ දන්නවා සිවුරෝධ ට්‍රැක්ටර් වලට පමණක් සම්බන්ධ කරන උපාංග තියෙනවා. ඒ වගේම දිවුරෝධ ට්‍රැක්ටර් වලට පමණක් සම්බන්ධ කරන උපාංග තියෙනවා. දැනටමත් ඔබ දන්නවා ආදරණීය දරුවනේ මේ උපාංග මොනවද කියලා. ඒ වගේම පොදුවේ සිවුරෝධ හා දිවුරෝධ ට්‍රැක්ටර් කියන දෙවර්ගයටම සම්බන්ධ කරන්න පුළුවන් උපාංග තියෙනවා පුතේ මේ බිම් සැකසීමේ උපාංග. එහෙනම් හොඳයි දරුවනේ අපි බලමු මොනවද මේ සිවුරෝධ ට්‍රැක්ටර් සහ දිවුරෝධ ට්‍රැක්ටර් වලට සම්බන්ධ කරන උපාංග කොහොමද මේ උපාංග සම්බන්ධ කිරීම සිදු කරන ආකාරය පිළිබඳව මේ පුතේ අපි බලමු. හොඳයි දරුවනේ. හැඳින්වීම. ට්‍රැක්ටරේ ද්‍රාව පාලන පද්ධතියේ ප්‍රධාන අවශ්‍යතාවය වනුයේ කෘෂි යන්ත්‍ර උපකරණ ක්‍රියාත්මක කරවා ගැනීම. බොහෝ විට අපි දන්නවා මේ සිවුරෝධ ට්‍රැක්ටර් වල තමයි පුතේ මේ ද්‍රාව බල පද්ධතියක් නැත්නම් හයිඩ්‍රොලික් සිස්ටම් එකක් තියෙන්නේ. නමුත් දිවිරෝධ ට්‍රැක්ටර් වල කුඩා ඒකාබද්ධ අස්වනු නෙල්ල යන්ත්‍ර රැගෙන යාම එසවීම සිදු කර ගන්න අවශ්‍ය වෙනකොට අන්න එවැනි අවස්ථාවලදී මේ කුඩා ද්‍රාව බල පද්ධතියක් මේවා තුළ පවතිනවා දරුවනේ. ඒකාබද්ධ අස්වනු යන්ත්‍ර එසවීමේදී සහ ඒවා එහා මෙහා ගෙන යාමේ කටයුතු සඳහා සිදු කරන්න. හරි. එහෙනම් ප්‍රධාන වශයෙන්ම ද්‍රාව බල පද්ධතියක් හයිඩ්‍රොලික් සිස්ටම් එකක් ඔබ දැකලා ඇති. දැන් ඔබ බොහෝ විට මේක දැකලා ඇති පුතේ නිවෙස් වලට ඔය ඉදිකිරීම කටයුතු කරනකොට අපි දන්නවා ගේන්න ඕනේ කළු ගල්, වැලි වගේ දේවල් ගෙනාපුවාම මේවා අර ටේලර් කරනවා කියලා ඔබ දන්නවා මේවා අපි බානකොට දැන් සාමාන්‍යයෙන් මේ අර දොර පිටිපස්සේ දොර විවෘත කරලා මේ පිටිපස්සේ ටේලර් එක එසවීමක් සිදු කරනවා. එතකොට ඔබ දැකලා ඇති බටයක් වගේ මෙහෙම ඉහළට එසේ වෙනවා. හයිඩ්‍රොලික් සිස්ටම් එක ද්‍රාව බල පොම්පයක් තියෙනවා. ද්‍රාව බල පොම්පය මගින් ඔබ දන්නවා මේ ලිහිසි තෙල් පොම්ප කිරීමෙන් තමයි මේ අවශ්‍ය බලය උපදවා ගන්න මේ ක්‍රියාවලිය කරන්න පුතේ. ඔබට හොඳට මතක ඇති මේක. එතකොට ද්‍රාව බල පොම්පයක් තියෙනවා මේකේ. ට්‍රැක්ටර් වලත් එහෙමයි. ට්‍රැක්ටර් වලත් මේ වැලි ඒ වගේම කළු ගල් වගේ දේවල් ගෙනල්ලා බානකොට මේ ටේලරේ ඉහළට ඔසවලා තමයි මේක බානවා. අන්තිම ටික ගන්නකොට ඉස්සරහට පද්දලා ගස්සලා ගන්නවා ට්‍රැක්ටරේ. නේද ඉතින්? ඉතින් මේ සම්බන්ධ ද්‍රාව බල පද්ධතියම් භාරයක් එසවීමේදී භාරයක් ඇදගෙන යනකොට නේවුතේ නගුල් වර්ග එසවීම පහත් කිරීම වගේ මේ කටයුතු සිදු කරන්න පුතේ මේ පිළිහෙටලා තියෙනවා මේ ද්‍රාව බල පද්ධතියක්
නැත්නම් අපි ඒකට කියනවා හයිඩ්‍රොලික් සිස්ටම් එකක් කියලා. ඒ ගැන අපි කතා කරලා තියෙන්නේ දුවල පුතාලත් එක්ක. එහෙනම් පුතේ මේ ට්‍රැක්ටරයේ ද්‍රාව පාලන පද්ධතියේ මොකද්ද ප්‍රධාන අවශ්‍යතාවය වෙන්නේ? මේ ද්‍රාව පාලන පද්ධතියේ ප්‍රධාන අවශ්‍යතාවය වෙන්නේ පුතේ ට්‍රැක්ටර එක මේ යන්ත්‍ර උපකරණ ක්‍රියා කරවා ගැනීම. මොන යන්ත්‍රද? කෘෂි යන්ත්‍ර උපකරණ ක්‍රියාත්මක කරවා ගැනීම. එහෙනම් පුතේ අපි ඒක විශේෂයෙන් සඳහන් කරගන්න අවශ්‍යයි. ට්‍රැක්ටරයේ ද්‍රාව පාලන පද්ධතියේ ප්‍රධාන අවශ්‍යතාවය වෙන්නේ දරුවනේ කෘෂි යන්ත්‍ර උපකරණ ක්‍රියාත්මක කරවා ගැනීම. විශේෂයෙන්ම සිවුරෝද හා දිවුරෝද ට්‍රැක්ටර් හා භාවිතා කළ හැකි කෘෂි යන්ත්‍ර උපකරණ වෙනස් වන්නේ පුතේ මෙම බල ප්‍රතිදාන මතයි. මතක තියාගන්න සිවුරෝද හා දිවුරෝද නැත්නම් ට්‍රැක්ටර් වල භාවිතා කරන්න පුළුවන් මේ කෘෂි යන්ත්‍රෝපකරණ වෙනස් වෙන්නේ පුතේ මෙන්න මේ බල ප්‍රතිදාන මත. මෙන්න මේ බල ප්‍රතිදාන මතයි පුතේ වෙනස් වෙන්නේ. අපි අර කලින් කිව්වා වගේ මේ ද්‍රාව බල පද්ධතියක් ක්‍රියාත්මක වෙන්නේ සිවුරෝද ට්‍රැක්ටර් වල පමණයි. නමුත් අර කුඩා ඒකාබද්ධ අස්වැන්න වල යන්ත්‍ර වලට සම්බන්ධ කරලා තියෙන දිවුරෝද ට්‍රැක්ටර් වල කුඩා මේ ද්‍රාව බල පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මේ බල ප්‍රතිදාන මත තමයි දුවේ පුතේ සිවුරෝද හා දිවුරෝද ට්‍රැක්ටර් වල භාවිතා කරන්න පුළුවන් කෘෂි යන්ත්‍රෝපකරණ මොනවද කියන එක තීරණය වන්නේ ඒ අනුවයි. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. මූල ධර්මය තමයි පුතේ ට්‍රැක්ටරල් එන්ජිමේ ජවය යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කිරීමට යොදා ගන්නවා. මේ ට්‍රැක්ටර් එන්ජිමේ උපදවන ජවය තමයි පුතේ මේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරවීම සඳහා යොදා ගන්න. අන්න මූල ධර්මය. මොකද්ද පුතේ? විශේෂයෙන් ට්‍රැක්ටර් එන්ජිමේ ජවය යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම සඳහා යොදා ගනි. මේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම සඳහා යොදා ගන්නේ දරුවනේ මේ ට්‍රැක්ටර් එන්ජිමේ ජවය. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය පුතේ සිවුරෝද හා දිවුරෝද ට්‍රැක්ටර් අපිට අවශ්‍ය වෙනවා. දිවුරෝද හා සිවුරෝද ට්‍රැක්ටර්. මේ උපකරණ මෙන්න පුතේ හැඩලෑලි නගුල. හැඩලෑලි නගුල පුතේ තැටි නගුල. තැටි පෝරුව මෙන්න ද්විතීක බිම් සැකසීම උපකරණයක් තැටි නගුල. තැටි පෝරුව ප්‍රාථමික සමාන දුවේ පුතේ මේ තැටි නගුල හැඩලෑලි නගුල වගේ දේවල් අපිට ප්‍රාථමික බිම් සැකසීමට ඒ වගේම තැටි පෝරුව කොකු නගුල ද්විතීක බිම් සැකසීමට මෙවන් තැටි පෝරුව කොකු නගුල වගේ උපකරණ ද්විතීක බිම් සැකසීමට යොදා ගන්නවා. මෙන්න එහෙනම් මේ බිම් සැකසීමේ උපකරණ අපිට අවශ්‍ය වෙන හැඩලෑලි නගුලක් තැටි නගුලක් ඒ වගේම තැටි පෝරුවක් ඒ වගේම කොකු නගුල වැනි උපකරණ අපිට මේ සඳහා යොදා ගන්න අවශ්‍ය වෙනවා. ක්‍රමවේදය. දිවුරෝද ට්‍රැක්ටරේ තුන් පුරුක් ඈඳුමක් තියනවද ළමයි? නැහැ. සිවුරෝද ට්‍රැක්ටරේට තමයි තුන් පුරුක් ඈඳුමක් තියෙන්නේ. රයිට්. දකුණු පස පැති ඇමුණුම වම් පස අපි දන්න එකක් තියෙනවා අපිට නේද දරුවනේ? වම් පස හා දකුණු පස පැතු ඇමුණුම් ලීවර තියෙනවා. ඊට පස්සේ මේක උඩු ඇමුණුම උඩු බාහුව තියෙනවා සම්බන්ධ වෙන දරුවනේ. හරි. එතකොට මේ ද්විවිරෝධ ට්‍රැක්ටරයේ තුන් පුරුක් ඇඳුමක් අඩංගු වෙන්නේ නැහැ. සිවුරෝධ ට්‍රැක්ටරයේ තමයි මේ තුන් පුරුක් ඇඳුම කියන කොටස තියෙන්නේ පුතේ මේ යන්ත්‍ර මේ ටේරරයක් නැත්නම් මේ උපකරණ ඈඳීම සඳහා. සීරු මාරු කළ හැකි බාහුවක් තියෙනවා. සීරු මාරු කළ නොහැකි බාහුවක් තියෙනවා. ඒ වගේම ඉහළ උඩු ඈඳනයක් තියෙනවා. තුන් පුරුක් ඈඳුම. ඔබට මතකයි අපි සිද්ධාන්ත පාඩම් වලදී වගේම සමාලෝචන ප්‍රශ්න වලදී කතා කරලා තියෙන දරුවනේ. එහෙනම් අපි දන්නවා දිවිරෝධ ට්‍රැක්ටරේ පුතේ තුන් පුරුක් ඈඳුමක් පිටන්නේ නැහැ. ඒකත් අපිට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දිවිරෝධ ට්‍රැක්ටරේ තුන් පුරුක් ඈඳුම නැත. මේ තුන් පුරුක් ඈඳුම මගින් පුතේ හැඩලෑලි නගුල ඒ වගේම පුතේ තැටි නගුල තැටි පෝරුව කොකු නගුල වැනි උපකරණ ට්‍රැක්ටරේට නිවැරදි අනුපිළිවෙලට සම්බන්ධ කිරීම අන්න බලන්න. අපිට හැකියාව තියන්න ඕනේ පුතේ දිවිරෝධ ට්‍රැක්ටරේ අත් ට්‍රැක්ටරේ නැත්නම් රෝද දෙකේ ට්‍රැක්ටරේ තුල තුන් පුරුක් ඈඳුමක් අන්තර්ගත වෙන්නේ නැහැ.
නමුත් සිවුරෝද ට්‍රැක්ටරය තුල තුන්පුරුක් ඈඳුම අන්තර්ගතයි. තුන්පුරුක් ඈඳුම සහිතයි. එහෙනම් අපිට මේ දිවුරෝද සිවුරෝද ට්‍රැක්ටරයේ සතුවයි පුතේ තුන්පුරුක් ඈඳුම තියෙන්නේ. දිවුරෝද ට්‍රැක්ටරයට තුන්පුරුක් ඈඳුමක් එන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ සිවුරෝද ට්‍රැක්ටරයට අදාළ තුන්පුරුක් ඈඳුම මගින් පුතේ අපිට ප්‍රාථමික බිම් සැකසීමේ කටයුතු සඳහා හැඩලෑලි නගුල, ඒ වගේම තැටි නගුල, ද්විතීයික බිම් සැකසීමේ කටයුතු සඳහා තැටි පෝරුව, කොකු නගිල වැනි උපකරණ පුතේ අපිට ට්‍රැක්ටරයට නිවැරදිව අනුපිළිවෙලට ඈඳීම නැත්නම් සම්බන්ධ කිරීමට හැකියාව තියෙන්න ඕනේ දරුවනේ. ට්‍රැක්ටරයේ උපකරණයට ලං කරනවා පුතේ. ට්‍රැක්ටරයේ උපකරණයට කිට්ටු කරනවා පුතේ. තුන්පුරුක් ඈඳුමේ ඈඳන තුන හඳුනා ගන්න ඕනේ පුතේ. තුන්පුරුක් ඈඳුමේ ඈඳන තුන හඳුනා ගන්න ඕනේ පුතේ. යටි ඈඳන දෙකක් හා උඩු ඈඳනයක් තියෙනවා. දකුණු පස යටි ඈඳනය සහ වම් පස යටි ඈඳනය සහ උඩු ඈඳනය තියෙනවා පුතේ. තුන්පුරුක් ඈඳුමේ මෙන්න මේ ඈඳන තුන තමයි පුතේ යටි ඈඳන දෙකයි දෙපසින්, දකුණු පස යටි ඈඳනය සහ වම් පස දකුව මේ යටි ඈඳනයේ වශයෙන්, ඒ වගේම උඩු ඈඳනය තියෙනවා දරුවෝ. සීරු මාරු කළ හැකි යටි ඈඳනයක් සහ යටි ඈඳනයක් සහ කළ නොහැකි යටි ඈඳනයකුයි අපි දන්නා උඩු ඈඳනයක් විදිහට තියෙනවා දරුවනේ. මෙන්න දරුවනේ ඔබට දැක ගන්න තියෙන මේ තුන්පුරුක් ඈඳුම සිවුරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ තුන්පුරුක් ඈඳුම තියෙනවා දරුවනේ. මේ බලන්න යටි ඈඳන බාහුව නැත්නම් අපි කියන පැති ඇමුණුම් ලීවර, මේ තියෙනවා යටි ඇමුණුම් බාහුව, මේ තියෙන පුතේ මෙතන මම රවුන්ඩ් කරලා පෙන්නන්නම් දුවේ පුතේ මේ. ඒක තමයි මේ පෙන්නුම් කරන්නේ පුතේ යටි ඈඳන බාහුව. කවුද පුතේ? යටි ඈඳන බාහුව එහෙම නැත්නම් පැති ඇමුණුම් ලීවරය. එක පසක අනෙක් පස මේ බලන්න දරුවෝ මෙතන මේ රවුන්ඩ් කරලා තියෙන මේ අනෙක් පස මේ මෙතන මේ තියෙන්නේ අනෙක් පස යටි ඈඳන බාහුව නැත්නම් පැති ඇමුණුම් ලීවරය. වම් පස හා දකුණු පස පැති ඇමුණුම් ලීවර දෙකයි පුතේ දෙපසින් තියෙන්නේ. මෙන්න පුතේ ඉහළින් තියෙනවා කවුද? මුදුම් ඇමුණුම. මේ මුදුම් ඇමුණුම නැත්නම් උඩු ඈඳනය කියලා කියනවා දරුවනේ. මෙන්න මෙතන තියෙනවා පුතේ එසවුම් බාහුව. මේ තියෙන එසවුම් බාහුවක්. මෙතන එසවුම් බාහුව. තුන්පුරුක් ඈඳුමේ කොටස් දෙක මෙන්න පුතේ මෙන්න දෙපස ඈඳුම් දෙක. මෙන්න පුතේ මෙතන තියෙනවා මුදුන් ඈඳුම නැත්නම් උඩු ඈඳනය. මුදුන් ඇමුණුම නැත්නම් උඩු ඈඳනය තියෙනවා දරුවෝ. හරි. මේ බලන්න දරුවනේ. power take off PTO එක තියෙනවා, top link lever in arm assembly, check chain එක තියෙනවා, stability arm එකක් තියෙනවා දරුවනේ, drive bar එකක්, ඒ වගේම swinging drive bar එකක් තියෙනවා මෙතන. කොටස් ටික බලන්න දරුවනේ. top link leveling arm එකක්, assembly, මේ arm. මෙතන තියෙනවා power take off PTO එකක්, power take off එක PTO එක. සිවුරෝද ට්‍රැක්ටර් එක. දෙපැත්තේ තියෙන්නේ මහා රෝද දෙක, විශාල රෝද දෙක, දෙපස විශාල රෝද දෙක. මෙන්න බරුවනේ බලන්න මේ සම්බන්ධ කරනවා. පළමුව මේ බලන්න වම් ඈඳුම සම්බන්ධ කර, මේ බලන්න පළමුව වම් ඈඳුම සම්බන්ධ කරනවා. මේ තියෙන්නේ වම් ඈඳුම සම්බන්ධ කරනවා. මේ පළමුව වම් ඈඳුමට සම්බන්ධ කර ඊට පස්සේ තමයි පුතේ දකුණු ඈඳුම මට්ටම් පෙට්ටිය ලෙවලින් බොක්ස් මගින් සීරු මාරු කර උපකරණයට සම්බන්ධ කරන ලෙවල් කරන්න පුළුවන්. එහෙනම් පුතේ බලන්න මේ ක්‍රියාවලිය සිදු කරන ආකාරයෙන් පළමුව වම් ඈඳුම සම්බන්ධ කර ඉන්පසු තමයි දකුණු ඈඳුම එකේ මට්ටම් පෙට්ටිය ලෙවලින් බොක්ස් මගින් සීරු මාරු කරලා උපකරණයට සම්බන්ධ කරන එක. මම කිව්වේ මේ සීරු මාරු කළ හැකි ඈඳුමක් වගේම සීරු මාරු කළ නොහැකි ඈඳුමක් විදියට ආකාර දෙකකට තියෙනවා මේ ඒ සම්බන්ධ කරන ආකාරයේ දරුවෝ. ඉන්පසු තමයි දරුවනේ මුදුන් ඈඳුම සීරු මාරු කරලා
උපකරණයට සම්බන්ධ කරන්න. මේ බලන්න. ඊට පස්සේ තමයි මුදුන් ඈඳුම ඉන්පසු දරුවනේ මුදුන් ඈඳුම සීරු මාරු කරලා උපකරණයට සම්බන්ධ කරනවා. ඉන් අනතුරුවයි දරුවනේ මුදුන් ඈඳුම සීරු මාරු කරලා උපකරණයට සම්බන්ධ කිරීම සිදු කරන්න. තුන්පුරුක් ඈඳුමට සම්බන්ධ කළ උපකරණ නිවැරදි අනුපිළිවෙලට ගැලවීම සිදු කරන්න අවශ්‍යයි පුතේ මතක තියාගන්න. පළමුව මුදුන් ඇමුණුම ගලවන්නේ, දෙවනුව දකුණු පසු බාහුවත්, අවසානයේ තමා පුතේ වම් පස බාහුව ගැලවීම සිදු කරන්න. ඒකත් සුවිශේෂිත කරුණක් මතක තියාගන්න විභාගෙදී අහන්න පුළුවන් බහුවර්ණ මාදිලී ව්‍යුහගත මාදිලී ප්‍රශ්නවල. මේ බලන්න. තුන්පුරුක් ඈඳුමට සම්බන්ධ කළ උපකරණ මේ තුන්පුරුක් ඈඳුමට සිවුරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ තුන්පුරුක් ඈඳුමට සවි කරන ලද උපකරණ දරුවනේ නිවැරදි අනුපිළිවෙලට ගැලවීම. ඔබට මතකද? එහෙනම් මුලින්ම පළමුව මුදුන් ඇමුණුම මුලින්ම ගැලවීම සිදු කරන්නේ මුදුන් ඇමුණුම ඉහළින් තියෙන. ඊට පස්සේ දෙවනුව දකුණු පස බාහුව. ඔබට මතකද අපි කිව්වා සීරු මාරු කළ හැකි බාහුවක් තියෙනවා කියලා. දකුණු පස බාහුව වගේම අවසානයේදී තමයි පුතේ වම් පස බාහුව ගැලවීම සිදු කරන්නේ. තුන්පුරුක් ඈඳුමට සම්බන්ධ කළ උපකරණ දෝරුවනේ නිවැරදි අනුපිළිවෙලට ගැලවීම සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. එහිදී මතක තියාගන්න මුලින්ම මුදුන් ඇමුණුමයි ගලවන්නේ. ඊට පස්සේ දකුණු පස ඇමුණුම දරුවනේ නැත්තම් දකුණු පස බාහුව අවසානයේදී තමයි වම් පස බාහුව ගැලවීම සිදු කරන්නේ. අවසානයේදී තමයි වම් පස බාහුව ගැලවීම සිදු කරන්නේ. රොටවේටරේ ද්විරෝධ ට්‍රැක්ටරයට සම්බන්ධ කිරීම. අන්න බලන්න රොටවේටරේ ඔබට මතකද තවත් ද්විතීක බිම් සැකසීමේ උපකරණයක් රොටවේටරේ. ඒ වගේම රිජරේ මතකද ඔබට වැටි දැමීම වැටි දැමීම සහ ඇලි දැමීමට භාවිතා කරන්නේ ද්විතීක බිම් සැකසීමේදී අපි වැටි හා ඇලි නිර්මාණය සඳහා රිජරේ සහ රොටවේටරයත් ද්විතීක බිම් සැකසීමේ උපකරණයක්. නමුත් මෙතනදී බලන්නකො මොකද්ද දැන් කියන්නේ? අපි කතා කරන්නේ රොටවේටරේ පුතේ ද්විරෝධ ට්‍රැක්ටරයට සම්බන්ධ කිරීම. රොටවේටරේ ද්විරෝධ ට්‍රැක්ටරයට සම්බන්ධ කළා ද්විතීක බිම් සැකසීමේ කටයුතු සිදු කරන්න පුළුවන් උපකරණයක්. එහෙනම් බලන්න. ද්විරෝධ ට්‍රැක්ටරයට උපකරණ ඈඳුම සඳහා සූදානම් කරන්න ඕනේ පුතේ. මෙහිදී අත්තිරිංග යොදා ට්‍රැක්ටරේ නවතලා ඒ උදාසීන තත්ත්වයට පත් කරන්න ඕනේ පුතේ. ද්විරෝධ ට්‍රැක්ටරයට උපාංග සම්බන්ධ කිරීමේදී අපි බලන්නේ රොටවේටරේ ද්විරෝධ ට්‍රැක්ටරයට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් දරුවනේ. එතනදී දුවේ පුතේ ද්විරෝධ ට්‍රැක්ටරයේ උපකරණ ඈඳුම සඳහා සූදානම් කරන්න ඕනේ. අත් ට්‍රැක්ටරේ රෝද දෙකේ ට්‍රැක්ටරය නැත්නම් ලෑල් මාස්ටරේ මුලින්ම කරන්න ඕනේ මේ උපකරණ ඈඳීම සඳහා ට්‍රැක්ටරයේ සූදානම් කිරීමයි පුතේ. එතනදී අත්තිරිංග යොදලා අත්තිරිංග භාවිතා කළ ට්‍රැක්ටරේ නවත්තලා ඒ උදාසීන තත්ත්වයට පත් කිරීම සිදු කළ යුතුයි පුතේ. ඉන් අනතුරුව පළමුව හැඩලය පහලට කර මුලින්ම ට්‍රැක්ටරේ හැඩලය පහලට කළා. දැන් හැඩලේ මෙහෙම තියෙන හැඩලේ අපිට පුළුවන් හැඩලය පහලට කරන්න පුළුවන් අත් ට්‍රැක්ටරේ රෝද දෙකේ ට්‍රැක්ටරේ ද්විරෝධ ට්‍රැක්ටරේ හැඩලය පහලට කරලා දරුවනේ මොකද කරන්නේ? මෙන්න මේ රොටවේටරයේ කොක්ක හැඩලයේ අදාළ ස්ථානයට ඇමිනීම සිදු කරන දරුවනේ. පළමුව හැඩලය පහලට කරලා හැඩල් එක පහලට කරලා පුතේ රොටවේටරයේ කොක්ක අදාළ ස්ථානයට ඇමිනීම සිදු කරන්න ඕනේ. රොටවේටරයේ කොක්ක අදාළ ස්ථානයට අමුණා ගැනීම සිදු කළ යුතුයි. ඊට පස්සේ රොටවේටරයේ ඩක් ක්ලච් එක දරුවනේ ඒ සමග ට්‍රැක්ටරේ PTO දණ්ඩට සම්බන්ධ කරලා ඇන දාන්න ඕනේ පුතේ. රයිට්. ඒක මතක තියාගන්න. හොඳයි දරුවනේ. මුලින්ම රොටවේටරේ ඩක් ක්ලච් එක සමග ට්‍රැක්ටරේ PTO එක පුතේ PTO දණ්ඩ සම්බන්ධ කරනවා. ඒකෙදි අන දාලා ඇන තද කරන්නේ නැහැ. ඊළඟට ඉන්පසු හිච් එක පුතේ TN මගින් සම්බන්ධ කිරීම සිදු කරන්න අවශ්‍යයි. අනතුරුව PTO එකට සම්බන්ධ ඇන තද කරනවා. PTO එකට සම්බන්ධ ඇන තද කරනවා. ඒ ආකාරයටයි
රොටවේටරේ සම්බන්ධ කරගන්න. නිවැරදි අනුපිළිවෙලට රොටවේටරේ ගලවන්න ඕනේ පුතේ. ඒ සඳහා අපි අනුගමනය කරන්න ඕන පියවර ටික තියෙනවා. මුලින්ම PTO එකට සම්බන්ධ යන බුරුල් කරන්න ඕනේ. PTO එකට සම්බන්ධ යන බුරුල් කරන්න ඕනේ දරුවනේ මුලින්ම. ඉන්පස්සේ හැන්ඩලය පහත් කරලා මොකද කරන්නේ? කොක්ක ඉවත් කරගන්න ඕනේ. right. ඊට පස්සේ හැන්ඩලය පහත් කරලා කොක්ක ඉවත් කරගන්න. මුලින්ම PTO එකට සම්බන්ධ යන බුරුල් කරනවා දරුවනේ. ඊට පස්සේ හැන්ඩල් එක පහත් කරලා කොක්ක ඉවත් කරගන්න. නිවැරදිව ඇමිනීම සහ ගැලවීම සිදු කරන ආකාරය දරුවනේ කතා කරේ. ජපන් පරිවර්තන නගුල ඒ වගේම හැඩලෑලි නගුල අපිට දෙරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ කිරීම අත්හදා බැලීම සිදු කරන්න ඕනේ. රොටවේටරයට පස්සේ දරුවනේ රොටවේටරයට පස්සේ කවුද දරුවනේ? ජපන් පරිවර්තන නගුල ඒ වගේම හැඩලෑලි නගුල අත්ට්‍රැක්ටරයට නැත්නම් රෝද දෙකේ ට්‍රැක්ටරයට සම්බන්ධ කිරීමත් අත්හදා බලන්න අවශ්‍ය වෙනවා මේකෙදි. ඒකත් මතක තියාගන්න. කවුද? ජපන් පරිවර්තන නගුල ඒ වගේම හැඩලෑලි නගුල අත්ට්‍රැක්ටරයට රෝද දෙකේ ට්‍රැක්ටරයට සම්බන්ධ කිරීම අත්හදා බලන්න වෙනවා. ඒ වගේම අපිට සිවුරෝද හා දිවුරෝද ට්‍රැක්ටර් කියන දෙකටම සම්බන්ධ කරන්න පුළුවන් උපකරණත් හඳුනා ගන්න අවශ්‍යයි. විශේෂ කරුණු තමයි දරුවනේ උපකරණ සවි කිරීමෙන් පසු මතක තියාගන්න උපකරණ ආරක්ෂිත දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. මේ සිවුරෝද සහ දෙරෝද ට්‍රැක්ටර වලට උපකරණ සවි කිරීමෙන් පසු පුතේ උපකරණ ආරක්ෂිතද කියන එක අපි පරීක්ෂා කරලා බලන්න අවශ්‍යයි. උපකරණ සවි කිරීමෙන් පසු උපකරණ ආරක්ෂිත දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඒක අනිවාර්යෙන්ම සිදු කළ යුතු කරුණක්. උපකරණ සවි කිරීමෙන් පසු දරුවනේ උපකරණ ආරක්ෂිත දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. උපකරණ හයි කරාට පස්සේ උපකරණ ආරක්ෂිතද කියන එක පරීක්ෂා කරලා බැලිය යුතුයි. අපි යනවා ප්‍රශ්න අංක 11ට. නැප්සැක් දීර්ඝ ඉසින යන්ත්‍රයක් ගලවා එකලස් කිරීම හා අංක ශෝධනය සිදු කරන ආකාරය පැහැදිලි කරන්න. දුවේ පුතේ මෙන්න සාකාරක්ෂණ උපකරණ වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ගැටලුවටයි ඔබ මේ අවතීර්ණ වෙලා ඉන්නේ. ශාකාරක්ෂණ උපකරණ. භෝග වගාවේදී භෝග ශාක සඳහා වී වගාව වෙන්න පුළුවන් දරුවනේ. වෙනත් ශේෂ්ඨ භෝග, එළවලු, පළතුරු, ධාන්‍ය භෝග, වෙනත් වගාවන් අතුරු භෝග වගාවන් වෙන්න පුළුවන් දුවේ පුතේ. මේ භෝග වගාවන් සඳහා ඔබ දන්නවා පලිබෝධකයන් මගින් හානි සිදු වෙනවා. පලිබෝධකයන් කියපුවම දුවේ පුතේ ඔබ දන්නවා නේද? වල් පැලයට කියන්නේත් පලිබෝධකයන්ට අපි. ඒ වගේම කෘමි පලිබෝධකීන් ඉන්නවා පුතේ. කෘමි නොවන සත්ව පලිබෝධකීන් ඉන්නවා. ප්‍රධාන වශයෙන් ඔබ දන්නවා අපි මේ පලිබෝධනාශක භාවිතා කරන්නේ වල් පැලයට සඳහා වල් නාශක. දැන් වල් පැලයට කියන්නේ පලිබෝධකීන්. ඒ වගේම කෘමි පලිබෝධකීන් සඳහා කෘමි නාශක භාවිතා කරනවා. ඔබ දන්නවා මේ කෘමීන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවධි තියෙනවා පුතේ. අපි දන්නවා සම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වන කෘමි ගෝත්‍ර තියෙනවා දුවේ පුතේ. ඒ වගේම අර්ධ රූපාන්තරණයක් නැත්නම් අසම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වන කෘමි ගෝත්‍ර ඉන්නවා. ඉතින් මේ අයගේ මේ විවිධ අවස්ථා මොනවද කිව්වොත් ඔබ දන්නවා බිත්තර අවස්ථාව, කීට අවස්ථා, සුහුඹුල් අවස්ථා. මෙන්න මේ අවස්ථා තමයි පුතේ වගාවන්ට හානි කරන්නේ, භෝග ශාක වලට හානි කරන්නේ. විශේෂයෙන්ම දලඹු නැත්නම් කීට අවස්ථා, පිලා අවදි තියෙනවා දරුවනේ. මේවා මේ ජීවීන්ගේ නැත්නම් මේ කෘමි ජීවන චක්‍රවල පිලා අවස්ථා, කීට අවස්ථා, කාදමනවා ශාක පත්‍ර වගේ දේවල් අපි දන්නවා. දලඹු අවස්ථාවනේ කීට අවස්ථාව, සුහුඹුල් අවස්ථා තියෙනවා පුතේ. සුහුඹුලන් කාදානවා සුහුඹුල් කෘමීන්. අපි දන්නවා නේද දරුවනේ? ඉතින් ඒක නිසා මෙන්න මේ පලිබෝධ ගහණය අපි වර්ධනය වෙන්න ගන්නවා නැත්නම් අපි පලිබෝධ ගහණයක් හඳුනාගත්තොත් පුතේ මේකට අපි පලිබෝධනාශක යොදන්න ඕනේ කියලා තීරණය කරොත් ඒ සඳහා අපි පලිබෝධනාශක දියර ජලයේ සමග මිශ්‍ර කරලා නියමිත අනුපාතයට මිශ්‍ර කරලා ශේෂ්ත්‍රයට යෙදීම සිදු කරනවා දරුවනේ. මේදී පලිබෝධනාශක දියර ඉසින යන්ත්‍ර තියෙනවා දරුවනේ. ප්‍රධාන වශයෙන් අපිට සිලබස් එකේ දුවල පුතාලට මේනකොට අපි කතා කරලා ඉවරයි. අපිට නැප්සැක් පිස්ටන් ආකාර දියර ඉසින යන්ත්‍රයක් ගැන කතා කරන්න තියෙනවා පුතේ. ඒ වගේම නැප්සැක්
සම්පීඩක ආකාර දීර්ඝ ඉස්සන යන්ත්‍ර ගැන කතා කරන් තියෙනවා. ඒ වගේම නැප්සැක් බලවේග ඉස්සන යන්ත්‍රයක් ගැන කතා කරන් තියෙනවා. මේ බලවේග ඉස්සන යන්ත්‍රයක දුවේ පුතේ අපි දන්නවා බලවේග ඉස්සන යන්ත්‍රයක් වගේ පලිබෝධනාශක දියර, පලිබෝධනාශක කුඩු, පලිබෝධනාශක කැට කියන ඕනෑම ද්‍රව්‍යයක් ඉසීමට හැකියාව තියෙනවා. ඒ වගේම අපි නිතරම කියනවා මේ බලවේගාකාරී ඉස්සන යන්ත්‍රයකින් දුඹුරු පෙළ කීඩාව වැනි හානිය සිදු කරන ගොයන් ශාකයේ පහළම කොටස් සඳහා පුතේ මේ අපිට පලිබෝධනාශක එසීම සිදු කරන්න පුළුවන් මේ බලවේග ඉස්සන යන්ත්‍රයක් භාවිතා කළා. හොඳයි දුවේ පුතේ එහෙනම් අපි බලමු මේ කටයුත්ත සිදු කරන ආකාරය. අපෙන් අහන්නේ මෙතනදී දරුවනේ නැප්සැක් දියර ඉස්සන යන්ත්‍රයක් අන්න බලන්න දියර ඉස්සන යන්ත්‍රයක් නැප්සැක් දියර ඉස්සන යන්ත්‍රයක් නැප්සැක් ආකාරයේ දීර්ඝ ඉස්සන ආකාර දෙකක් ගැනයි අපි කතා කරන්නේ. පිස්ටන් ආකාර දීර්ඝ ඉස්සන යන්ත්‍රයේ නැප්සැක් ඒ වගේම සම්පීඩක ආකාර දීර්ඝ ඉස්සන යන්ත්‍රය ගැන කතා කරනවා. එහෙම නැත්නම් නැප්සැක් බලවේග ආකාරයේ ඉස්සන යන්ත්‍රයක් මගින් දියර කැට කුඩු කියන ඕනෑම ද්‍රව්‍යයක් ශේෂ්ත්‍රයට ඒවායේ නැසිනි මගින් කුඩා බිඳිති විදිහට විසිරුවා හැරීම සිදු කරන්න පුළුවන් දරුවනි. හැඳින්වීම. නැප්සැක් දියර ඉස්සන යන්ත්‍රය පලිබෝධනාශක භාවිතයේදී ඉතා බහුලව යොදා ගන්නා උපකරණයක්. අන්න බලන්න පලිබෝධනාශක භාවිතයේදී ඉතා බහුලවම උපයෝගී කරගන්නා යන්ත්‍රය මොකක්ද කියලා ඇහුවොත් ශාකා ආරක්ෂණ උපකරණය මොකක්ද කියලා ඇහුවොත් බහුවර්ණ මාදිලී ප්‍රශ්නකාරී ව්‍යුහඝාත මාදිලී ප්‍රශ්නකාරී කෙලින්ම එහෙනම් මේක ඔබ බලන්න ප්‍රායෝගික පරීක්ෂණය ප්‍රායෝගික ප්‍රශ්න වලට අපි වේලපහ මේවා හුරු වෙලා මේවට පිළිතුරු සපයලා තියෙන එකේ වැදගත්කම බලන්න දුවේ පුතේ. එහෙනම් කෙලින්ම අපෙන් අහන්න පුළුවන් දරුවනේ මේ බලන්න. අපිට කෙලින්ම කියන්න පුළුවන් දුවේ පුතේ මේ නැප්සැක් දියර ඉස්සන යන්ත්‍රය පලිබෝධනාශක භාවිතයේදී ඉතා බහුලවම යොදා ගන්නා උපකරණයක් පුතේ. මොකද පුතේ ඉතා බහුලවම යොදා ගන්නා පලිබෝධ දියර ඉස්සන යන්ත්‍රය නැප්සැක් දියර ඉස්සන යන්ත්‍රය තමයි පලිබෝධනාශක භාවිතයේදී ඉතා බහුලවම යොදා ගන්නා උපකරණය. පලිබෝධනාශක භාවිතයේදී ඉතා බහුලවම යොදා ගන්නා උපකරණය තමයි දරුවනේ නැප්සැක් දියර ඉස්සන යන්ත්‍රය. කවුද දරුවනේ? නැප්සැක් දියර ඉස්සන යන්ත්‍රය දරුවනේ. ඒ වගේම මෙය දිලීරනාශක, වල්නාශක, කෘමිනාශක වැනි රසායනික ද්‍රව්‍ය ඉසීමට භාවිතා කරයි. මේ නැප්සැක් දියර ඉස්සන යන්ත්‍රය මගින් දුවේ පුතේ අපිට දිලීරනාශක, වල්නාශක, කෘමිනාශක වැනි රසායනික ද්‍රව්‍ය ඉසීමටයි භාවිතා කරන්න. මූලධර්මය තමයි පුතේ සිලින්ඩරයක් තුල පිස්ටනයක් ඉහළ පහළ යෑමෙන් සිදුවන. එහෙනම් මොකද්ද මේ උපකරණය? එහෙනම් මේ උපකරණය ටක් ගාලා අපිට කියන්න පුළුවන් දරුවනේ. බලන්න කවුද මේ උපකරණය කියලා ටක් ගාලා කියන්නේ? නැප්සැක් පිස්ටන් ආකාර දියර ඉසින යන්ත්‍රය. එහෙනම් මෙතන අපි එකලස් කරන්න ගැලවීම සිදු කරලා සකස් කරන්නේ කවුද? නැප්සැක් පිස්ටන් ආකාර දියර ඉසින යන්ත්‍රයක්. ඔබට මතකද? අපි මේ හැන්ඩලය ඉහළ පහළ කරන්නේ 12-15 සතාවක් හැන්ඩලය ඉහළ පහළ කරපුවාම එක්තරා අවස්ථාවකදී මොකද මේ හැන්ඩලය ඉහළ පහළ කරනකොට මේ හැන්ඩලේ දණ්ඩට සම්බන්ධ පිස්ටනයක් ඉහළ පහළ ගමන් කරනවා. අපි හැන්ඩලය ඉහළට එසවීමේදී මේ දණ්ඩට සම්බන්ධ ටැංකිය තුළ මේ දණ්ඩට සම්බන්ධ පිස්ටනය මොකද වෙන්නේ පුතේ? පිස්ටනේ පහළට ගමන් කරනවා. පිස්ටනේ පහළට ගමන් කරනකොට ඔබට මතකද? ඇතුළුමුව කපාටය විවෘත වෙලා දරුවනේ මේ පලිබෝධනාශක දියර මොකද වෙන්නේ? ටැංකියේ තියෙන දියර සිලින්ඩරය තුළට ගමන් කරනවා. ඒ වගේම අපි නැවත හැන්ඩලේ පහළට ක්‍රියා කරනකොට හැන්ඩලේ පහළට කරවීමේදී මේ දණ්ඩට සම්බන්ධ පිස්ටනය මොකද වෙන්නේ? ඉහළට ගමන් කරනවා. පිස්ටනේ ඉහළට ගමන් කරනකොට මොකද වෙන්නේ? පිටමුව කපාටය විවෘත වෙලා මේ පලිබෝධනාශක දියරයෙන් කොටසක් මොකද වෙන්නේ? කොහාටද ගමන් කරන්නේ? ඉහළ තියෙන පීඩන කුටීරයට ගමන් කරනවා දරුවනේ. පීඩන කුටීරයට ගමන් කරනවා. මේ ආකාරයට
පීඩන කුටීරයට දියරේ ගමන් කරනකොට පීඩන කුටීරේ රැඳිලා තිබ්බ වාතය මොකද වෙන්නේ? මේ දියරේට ඉහරෙන් එක් රැස් වෙලා ඒ මත මොකද ඇති කරන්නේ? දියරේ මත පීඩනයක් ඇති කරනවා. මේ විදියට අපි දන්නවා හැන්ඩලේ 12 වතාවක් 15 වතාවක් අපි ඉහළ පහළ ක්‍රියා කරනකොට මේ සම්පූර්ණ දියරේම පුතේ පීඩනයකට ලක් වෙනවා. පීඩනයකට ලක් වෙලා මේ පීඩන කුටීරය තුල සහ පලිබෝධනාශක මේ දියර නලය දිගේ අධික පීඩනයකට ලක් වෙලා තියෙනවා මේ පලිබෝධනාශක දියරේ. තවදුරටත් හැන්ඩලේ ක්‍රියා කළ නොහැකි අවස්ථාවක් එනවා. අන්න ඒ අවස්ථාවේදී ටිගර් කපාටය විවෘත කිරීමෙන් මොකද වෙන්නේ පුතේ? මේ අධික පීඩනයක් යටතේ රැඳිලා තිබ්බ දියරය ලාම්සේ ඔස්සේ ගිහිලා නැසිනි තුලින් ශේෂ්ත්‍රයට විඳිති විදිහට විසිරුවා හැරීම සිද්ධ වෙනවා. ඔබට මතකයි මේ සම්පූර්ණ ක්‍රියාවලිය. එනම් මේ නැප්සැක් පිස්ටන් ආකාර දියරිසන යන්ත්‍රයකුයි දුවේ පුතේ ඔබ මෙතෙන්ද ගලවලා එකලස් කිරීම සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් මතක තියාගන්න සිලින්ඩරයක් තුල පිස්ටනයක් ඉහළ පහළ යාමේදී සිදුවන පීඩන හා පරිමා වෙනස හේතු කොටගෙන කපාට විවෘත වී දියර ඇතුළු වීම හා පිටවීම සිද්ධ වෙනවා. කපාට විවෘත වෙලා දියර ඇතුළු වීම හා පිටවීම සිද්ධ වෙනවා දරුවනේ. ඒකයි මෙහි ප්‍රධාන මූල ධර්මය. බලන්න පුතේ සිලින්ඩරය තුල පිස්ටනයක් ඉහළ පහළ ගමන් කිරීම. බලන්න සිලින්ඩරය තුල පිස්ටනයක් ඉහළ පහළ යෑමේදී සිදුවන මොකද්ද? පීඩන හා පරිමා වෙනස හේතුවෙන් පුතේ කපාට විවෘත වෙලා දියර ඇතුළු වීම හා පිටවීම සිද්ධ වෙන්නේ. ඒකයි මූල ධර්මය. සරලවම අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටික බලමු දරුවනේ අපි. අපිට පිස්ටන් වර්ගයේ නැප්සැක් දියරිසන යන්ත්‍රයක් අවශ්‍ය වෙනවා. පිස්ටන් ආකාර නැප්සැක් දියරිසන යන්ත්‍රයක් අවශ්‍ය වෙන දරුවනේ. බාල්දියක් අවශ්‍යයි. මීටර් කෝදුවක් 1000 ml මිනුම් සරාවක් විරාම ගටිකාවක් කඩදාසියක් ශේෂ්ත්‍ර සටහන් පොතක් එහෙම නැත්නම් පැන්සලක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය පිස්ටන් වර්ගයේ නැප්සැක් දියරිසන යන්ත්‍රයක් අවශ්‍යයි දරුවනේ. මේ ක්‍රියාකාරකම සඳහා බාල්දියක් මීටර කෝදුවක් ඒ වගේම 1000 ml මිනුම් සරාවක් අවශ්‍යයි දරුවනේ. විරාම ගටිකාවක් කඩදාසියක් නැත්නම් ශේෂ්ත්‍ර සටහන් පොතක් පැන්සලක් අවශ්‍ය වෙනවා. මෙන්න උපකරණය. දියරිසන යන්ත්‍රයක කොටස් සහ ඒවායේ කාර්යයන් හඳුනා ගන්න ඕනේ පුතේ. දියරිසන යන්ත්‍රයක කොටස් වල අයන්ත්‍රයේ කොටස් වලට ගලවලා එම කොටස් හඳුනා ගන්න ඕනේ පුතේ. අපි පොඩ්ඩක් කොටස් ටික බලමු දුවේ පුතේ. මෙන්න මූඩිය තියෙනවා දරුවනේ. කොටස් ටික අපිට අක් ගාලා නම් කරමු. ඔබ දැන්ටමත් දන්නෝ. මූඩිය දරුවනේ. දියර ටැංකිය. දියර ටැංකිය තියෙනවා දරුවනේ. දියර නලය. දියර නලය තියෙනවා දරුවනේ. මෙතන තියෙනවා දරුවනේ මේ ක්‍රියා කරන හැන්ඩලය. ක්‍රියා කරන හැන්ඩලය. මේ තියෙන ස්ප්‍රේ ලාම්සය දරුවනේ. ස්ප්‍රේ ලාම්සය නැසිනි නැත්තම් නැසින්න මේ තියෙනවා දරුවනේ ටිගර් කපාටය. ටිගර් කපාටය. මේ පටිය අපි බැඳගන්න පිටේ බැඳගන්න පටිය ෂණන් එකක් නම් කරන්න පුළුවන්. පටිය කරේ බෑගන්න පටිය තියෙනවා දරුවනේ.
හරි ප්‍රධාන වශයෙන් අපිට මෙන්න මේ කොටස් ටික පිටතින් නම් කරන්න ඕනේ පුතේ. හරි එහෙනම් මතක තියාගන්න දරුවනේ. දියරිසින යන්ත්‍රයක කොටස් සහ ඒවායේ කාර්යයන් හඳුනා ගැනීම. ඒ වගේම මේ දියරිසින යන්ත්‍රයක කොටස් වලට ගලවලා එම කොටස් හඳුනා ගැනීම සිදු කරන්න අවශ්‍යයි. නැවත ඒවා එකලස් කිරීමක් සිදු කරන්න අවශ්‍යයි. ප්‍රධාන වශයෙන් පුතේ මෙතන බලන්න අපිට පේන්න තියෙනවා ටික අපි නම් කරා මෝඩිය. මේ තියෙනවා පුතේ දියර ටැංකිය. මේ දියර නලය තියෙනවා දරුවනේ. දියර නලය තියෙනවා. පටිය අපි පිටේ මේක කරේ එල්ලා ගැනීම සිදු කරන පටිය. ඊට පස්සේ මේ ක්‍රියා කරන හැන්ඩලය පුතේ මේ ක්‍රියා කරන හැන්ඩලය. ඒ හැන්ඩලයට සම්බන්ධ දණ්ඩකටයි සම්බන්ධලා තියෙන බඩ මතකද මේක ඇතුළත ඒ කොටස අපිට පේන්නේ නැහැ පිස්ටනය. ඊට පස්සේ ඊට තියෙනවා ඉහළින් පීඩන කොටීරයක් තියෙනවා දරුවනේ නේද? පිස්ටනය තියෙනවා. සිලින්ඩරය තුල ක්‍රියා කරන පිස්ටනය තියෙනවා දරුවනේ. මේ තියෙන හැන්ඩලය දරුවනේ. ටික කපාටය තියෙනවා දරුවනේ. ඒ වගේම ස්ප්‍රේ ලාම්සය මේ නැසින්න තියෙනවා දරුවනේ. ක්‍රියා කරන හැන්ඩලේ ප්‍රධාන කොටස් ටිකයි දරුවනේ අපි නම් කරේ. මේ රූපයේ පෙන්눔 කරලා තියෙන අපිට නම් කරන්න තියෙන කොටස් ටික. එහෙනම් දරුවනේ මේ එක් එක් කොටසින් සිදු කරන කාර්ය අපිට ලයිස්තුගත කරන්න පුළුවන්. දියර ඉසින යන්ත්‍රයක කොටස් පුතේ නොසලය මගින් මොකද්ද සිදු වෙන්නේ පුතේ? දියර බිඳිති බවට කඩා ශේෂ්ත්‍රයට විසුරුවා හැරීම සිදු වෙනවා පුතේ. නොසලය මගින් මොකද්ද දරුවනේ? නොසලය මගින් සිදු කරන්නේ දරුවනේ දියර බිඳිති බවට කඩා විසුරුවා හැරීම. දියර බිඳිති බවට කඩලා දියර බිඳිති පලිබෝධනාශක දියර බිඳිති බවට කඩලා ශේෂ්ත්‍රයට විසුරුවා හැරීමයි සිදු කරන ස්ප්‍රේ ලාංශය මගින්. මේ ලාම්සය හරහා තමා පීඩනයට ලක් වූ දියර ගමන් කිරීමට සලස්වන්නේ. පීඩනයට ලක් වූ දියර මුදා හැරීම. නොසල දක්වා මුදා හැරීම සිදු කරන්න. ටිග කපාටය මගින් මොකද්ද කරන්නේ දරුවනේ? මේ පීඩන කුටීරයේ සහ දියර නලය තුල වූ පීඩනයට ලක්වලා තියෙන දියර ලාම්සය තුලට විසුරුවා හැරීම. ලාම්සයට විසුරුවා හැරීම. ටිග කපාටය විවෘත කරපුවාම මොකද වෙන්නේ පුතේ? පීඩන කුටීරයේ තුල හා දියර නලය තුල වූ පීඩනයට ලක් වූ දියරය ලාංශය ඔස්සේ විසුරුවා හැරීම. ලාංශය ඔස්සේ විසුරුවා හැරීම. ඒ වගේම දරුවනේ දියරගෙන යන නලය මගින් මොකද්ද කරන්නේ? දියර රඳවාගෙන තියාගෙන ඉන්නවා ලාංශය විවෘත කරන තුරුනේ. දියර රඳවාගෙන සිටීම. පීඩනයක් යටතේ දියර රඳවගෙන තියාගෙන ඉන්නවා මේ ටිග කපාටය විවෘත කරන තුරු. හැන්ඩලය පිස්ටනය ඉහළ පහළ ගමන් කරවීම සඳහා පිස්ටනය ක්‍රියාත්මක කරන්න. පිස්ටනය හා සිලින්ඩරය මගින් මොකද කරන්නේ දරුවනේ? පිස්ටනය හා සිලින්ඩරය මගින් දියර ටැංකියේ සිට
සිලින්ඩරයට ලබා ගැනීම සහ මේ සිලින්ඩරය තුළ තමයි පිස්ටනය දරා සිටීම සිදු කරන්න. දියර ටැංකියේ ඉඳලා සිලින්ඩරය තුළට ලබා ගැනීමට තමයි පිස්ටනය ඉහළ පහළ යාමින් කපාට විවෘත කර ගැනීම සිදු වෙනවනේ දරුවනේ. ඒ වගේම සිලින්ඩරය තුළ තමයි පුතේ මේ පිස්ටනය දරා සිටීමක් සිදුවන්නේ. දණ්ඩ වගේ පිස්ටන් දණ්ඩ පිස්ටනය. පෙරණය මගින් මූඩියට පහලින් පෙරණයක් තියෙනවා. පෙරණය මගින් පුතේ දියර පෙරා පිරිසුදු කර ගැනීමට දියර පෙරලා පිරිසුදු කරගන්න. ඇතුළුමුව කපාටය පිටමුව කපාටය ඇතුළුමුව කපාටය මගින් මොකද වෙන්නේ? දියර ටැංකියේ සිට සිලින්ඩරයට ගලා ඒම ඇතුළුම කපාටයෙන්. පිටමුව කපාටයෙන් මොකද වෙන්නේ? දියර පීඩන කුටීරයට ගලා යෑමට සැලැස්වීම. දියර පීඩන කුටීරයට ගලා යාමට සලස්වනවා ඇතුළුම කපාටය මගින්. ටැංකිය මොකද කරන්නේ පුතේ? පලිබෝධනාශක දියර රඳවා ගැනීම. පලිබෝධනාශක දියර රඳවා ගැනීම තමයි පුතේ ටැංකිය මගින් සිදු කරන්නේ. ටැංකිය මගින් සිදු කරන්නේ දරුවනේ මේ පලිබෝධනාශක දියර රඳවලා තබා ගැනීම. එහෙනම් මේ එක් එක් කොටසින් සිදු කරන කාර්යය පුතේ අපි ලයිස්තු ගත කිරීම සිදු කරේ. දියර ඉසින යන්ත්‍රයේ කොටස් එකලස් කිරීම සිදු කරන්න අවශ්‍යයි දරුවනේ. ගලවන ලද කොටස් පහත දැක්වෙන අනුපිළිවෙලට සවි කිරීම සිදු කරන්න ඕනේ පුතේ. අපි මේ ගලවන ලද කොටස් පහත දැක්වෙන අනුපිළිවෙලට සවි කිරීම සිදු කරන්න අවශ්‍යයි. අපි බලමු කොහොමද මේ අනුපිළිවෙල මොකද්ද? මේ කොටස් සවි කිරීම සිදු කරන අනුපිළිවෙල මොකද්ද කියලා අපි සොයා බලමු දරුවනේ. බලන්න දරුවනේ. නැප්සැක් දියර ඉසිනයේ පොම්ප කොටස් එකලස් කිරීම. මේ බලන්න. නැප්සැක් දියර ඉසිනයේ පොම්ප කොටස් එකලස් කිරීම කරන්න. ඊළඟට ඉන්පසු පීඩන කුටීරය එකලස් කිරීම. ඔබට මතකයි පීඩන කුටීරය එකලස් කරන්න ඕනේ. එකලස් කරන ලද පොම්පය ටැංකියට සවි කරන්න ඕනේ දරුවනේ. ඒ වගේම දියර ගෙන යන නලය ස්ප්‍රේ ලාංශය නොසල සවි කරන්න අවශ්‍යයි. ඊළඟට ජලය පුරවා පොම්ප කර කාන්දු වී තිබෙනවාද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. මුලින්ම දරුවනේ නැප්සැක් දියර ඉසින යන්ත්‍රයේ නැප්සැක් දියර ඉසිනේ පොම්ප කොටස එකලස් කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඉන්පසු පීඩන කුටීරය එකලස් කරන්න ඕනේ. ඊට පස්සේ එකලස් කරන ලද පොම්පය ටැංකියට සවි කිරීම සිදු කරනවා දරුවනේ. ඒ වගේම දියර ගෙන යන නලයේ ස්ප්‍රේ ලාංශය නොසලය ස්ප්‍රේ ලාංශයේ කෙළවරේ නොසලය සවි කරන්න ඕනේ. ඊට පස්සේ ජලය පුරවලා පුතේ ටැංකියට පොම්ප කරලා ටැංකියේ කාන්දු වීම තියනවාද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඉසින යන්ත්‍රයේ විසර්ජන ශීඝ්‍රතාව නිර්ණය කිරීම හා දියර ඉසින අංක ශෝධනය කිරීමයි ඊට පස්සේ කරන්න තියෙන්නේ. මේ ඉසින යන්ත්‍රයේ විසර්ජන ශීඝ්‍රතාව ඒකක කාලයකදී විසර්ජනය වන දියර ප්‍රමාණය විසර්ජන ශීඝ්‍රතාවය ගන්න කරන්නේ කොහොමද? ඉසින යන්ත්‍රයට නැත්නම් ඉසින යන්ත්‍රයේ ටැංකියට ජලය පුරවනවා. මුලින්ම ඉසින යන්ත්‍රයේ ටැංකියට ජලය පුරවනවා දරුවනේ. පළවෙනි අවස්ථාවේදී මේ ඉසින යන්ත්‍රයේ ටැංකියට දුවේ පුතේ ජලය පුරවනවා. ඊට පස්සේ මිනිත්තුවකට 15 වතාවක් පමණ වේගයෙන් ලීවරය උස් පහත් කරලා දියර සම්පීඩනය කරනවා පුතේ.
මිනිත්තුවකට විනාඩියකට කොච්චරද 15 වතාවක් පමණ වේගයෙන් ලීවරය ඉහළ පහළ කරවලා දරුවනේ වේගයෙන් ලීවරය ස්පහත් කර දියර සම්පීඩනයකට ලක් කරනවා. ඊට පස්සේ මේ මිනිත්තුවක් තුල නැසින්නෙන් පිටවන ජල ප්‍රමාණය මොකද කරන්නේ? භාජනයකට එකතු කරලා ඒ ජල ප්‍රමාණය අපි මැන ගන්නවා. මේ වාර කිහිපයක් කළා ඒකේ සාමාන්‍ය යගේ ලබා ගන්නවා පුතේ මිනිත්තුවට ලීටර ඒ ප්‍රමාණයක් කියලා. මිනිත්තුවකට ලීටර ඒ ප්‍රමාණයක් තමයි ටැංකියේ විසර්ජන ශීඝ්‍රතාවය කියලා. මේ ප්‍රමාණය කීප වතාවක් කළා ඒකේ ඇවරේජ් එක ලබා ගන්නවා පුතේ. සාමාන්‍ය අගය ලබා ගන්නවා දුවේ පුතේ. විනාඩියකට ආවරණය වෙන භූමි ප්‍රමාණය හොයනවා. නැසින්න මගින් දියර ඉස්සෙන පළල W. නැසින්න මගින් දියර ඉස්සෙන පළල මැන ගන්නවා දරුවනේ W කියලා. ඒ වගේම මිනිත්තුවක් තුල ඉස්සෙන යන්ත්‍රකරු ඇවිදින දුර කැපිටල් L කියලා අපි මැන ගන්නවා. මේ බලන්න. එහෙනම් විනාඩියකට ආවරණය වෙන භූමි ප්‍රමාණය හොයන්න. නැසින්න මගින් දියර ඉස්සෙන පළල W කියලා මැන ගන්නවා පුතේ මීටර වලින්. මිනිත්තුවක තුල ඉසින යන්ත්‍ර ක්‍රියාකරු ඇවිදින දුර L කියලා මැන ගන්නවා. මීටර M ප්‍රමාණයක් ඒ ඇවිදිනවා. මිනිත්තුවක් තුල දියර ඉසින වර්ග ප්‍රමාණය එහෙනම් WL වර්ග මීටර කියලා ගණනය කරන්න පුළුවන්. WL වර්ග මීටර කියලා මොකක්ද? මිනිත්තුවක් තුල දියර ඉසින වර්ග ප්‍රමාණය WL වර්ග මීටර. එහෙනම් හෙක්ටයාරයකට දියර ඉසීමට ගත වන කාලය T ගණනය කරන්න. හෙක්ටයාර එකක් කියන්නේ වර්ග මීටර කොච්චරද ළමයි? හෙක්ටයාර එකක් සමානයි ළමයි ස්ක්වයාර් මීටර්ස් 10000යි වර්ග මීටර 10000යි. එහෙනම් මේ හෙක්ටයාර එකක් සමානයි වර්ග මීටර 10000ක් නම් දරුවනේ අපිට T සමානයි එක වාරයක් 10000යි වර්ග මීටර බෙදීම WL වර්ග මීටර. කවුද WL කියලා කිව්වේ දරුවනේ? මිනිත්තුවක් තුල දියසෙන වර්ග ප්‍රමාණය. මෙච්චරක් නම් 10000ක ප්‍රමාණයක් වර්ග මීටර සඳහා T අපිට හොයාගන්න පුළුවන්. ඒ අනුව හෙක්ටයාරයකට අවශ්‍ය දියර ප්‍රමාණය ගණනය කරන්න පුළුවන් දරුවනේ. හෙක්ටයාරයකට අවශ්‍ය කරන දියර ප්‍රමාණය Z නම් Z සමානයි A බෙදීම එක වාරයක් T කියලා අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනේ. එහෙනම් Z සමානයි A බෙදීම එක වාරයක්. මේ බලන්න A බෙදීම මේ යට T කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. හෙක්ටයාරයකට අවශ්‍ය දියර ප්‍රමාණය. හෙක්ටයාර එකකට අවශ්‍ය දියර ප්‍රමාණය අපිට ගණනය කරගන්න පුළුවන් දරුවනේ. ටැංකියේ ජලධාරිතාවයේ මැන ගැනීම X. ටැංකියේ කැපාසිටි එක මේ බලන්න. ටැංකියේ ජලධාරිතාවයේ X මැන ගැනීම. බලන දරුවනේ ටැංකියේ කැපාසිටි එක ජලධාරිතාවයේ X. එමගින් හෙක්ටයාර භූමි ප්‍රමාණයකට අවශ්‍ය ජල ප්‍රමාණය හොයාගන්න පුළුවන් අපිට. හොඳයි දරුවෝ එහෙමනම් බලන්න. ටැංකියේ ජලධාරිතාවය මැන ගන්නවා X කැපිටල් X කියලා. ටැංකියේ ධාරිතාවයේ කැපාසිටි එක ටැංකියේ ජල ප්‍රමාණය අල්ලන ටැංකියට. එමගින් හෙක්ටයාර භූමියකට අවශ්‍ය ජල ටැංකි ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් පුතේ ටැංකි ගණන. හෙක්ටයාරයකට අවශ්‍ය දියර ප්‍රමාණය බෙදනවා පුතේ ටැංකි ධාරිතාවයේ. හෙක්ටයාරයකට අවශ්‍ය දියර ප්‍රමාණය Z නම් පුතේ ටැංකි ධාරිතාවය අපි X වලින් බෙදනවා. ඒ අනුව අපිට ගණනය කර ගැනීමට හැකියාව ලැබෙනවා දරුවනේ. ඒ අනුව අපිට ගණනය ටැංකි ගණන අපිට ගණනය කරගන්න ලැබෙනවා දරුවනේ. මේ බලන්න Z බෙදීම X කියලා. Z කියන්නේ හෙක්ටයාරයකට අවශ්‍ය දියර ප්‍රමාණය කලින් අපි හොයාගත්තා. ඒ වගේම X කියලා කියන්නේ පුතේ ටැංකි ධාරිතාවය අපිට ඒ අනුව ගණනය කරගන්න අවස්ථාව තියෙනවා. හොඳයි දරුවනේ ඊට අදාළ විශේෂ කරුණු තමයි මේ දියර ඉස්සෙන යන්ත්‍රයේ කොටස් ගැලවීමට ප්‍රථම පුතේ ටැංකිය පිරිසුදු කළ යුතුයි. මතක තියාගන්න. දියර ඉස්සෙන යන්ත්‍රයේ කොටස් ගැලවීමට ප්‍රථම අපි මේ ටැංකිය පිරිසුදු කර ගැනීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. මේ බලන්න දරුවනේ. දියර ඉස්සෙන යන්ත්‍රයේ කොටස් ගැලවීමට ප්‍රථම ටැංකිය පිරිසුදු කළ යුතුයි දුවේ පුතේ. ඊළඟට ඉසින යන්ත්‍රයේ ගැලවීම ආරම්භ කළ යුත්තේ නොසලේ සිට. නොසලේ මතකද? ස්ප්‍රේ ලාම්ප්සේ කෙරවල තියෙන නොසලේ නැත්තම් නැසින්න පුතේ නැසින්නේ සිට තමයි ගැලවීම ආරම්භ කළ යුතු ගන්නේ.
දියර ඉස්සන යන්ත්‍රය. ඒක විශේෂිත කරුණක්, සුවිශේෂිත කරුණක් මතක තියාගන්න. ඉසින යන්ත්‍රයේ කොටස් ගැලවීමට පළමුව යන්ත්‍රය හොඳින් පිරිසුදු කරගන්න ඕනේ පුතේ. ටැංකිය මතක තියාගන්න දන්නවා දියර ඉස්සන යන්ත්‍රයේ කොටස් ගැලවීමට ප්‍රථම ටැංකිය පිරිසුදු කිරීම කළ යුතුයි දරුවනේ. ටැංකිය පිරිසුදු කිරීම කළ යුතුයි. ඒ වගේම ඉසින යන්ත්‍ර ගැලවීම ආරම්භ කළ යුත්තේ නොසලී සිටයි පුතේ ගැලවීම ආරම්භ කරන්න අවශ්‍ය වෙන්නේ. එකලස් කිරීම ආරම්භ කළ යුත්තේ පොම්පේ සිට. අන්න එකලස් කරන්න මුලින්ම පොම්පේ එකලස් කරලා සවි කරලායි පුතේ ඊට පස්සේ ඔබට මතක පීඩන කුටීරය සවි කරන්න අවශ්‍යයි. එහෙනම් නැවත එකලස් කිරීම ආරම්භ කළ යුත්තේ පොම්පේ සිටයි. හොඳින් මතක තියාගන්න. නැවත එකලස් කිරීම ආරම්භ කළ යුතු වන්නේ ආදරණීය දරුවනේ පොම්පේ සිටයි. හොඳයි ආදරණීය දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 12 වන ඒකකයට අදාළ සියලුම සිද්ධාන්ත කොටස් දුවල පුතාලා දන්නවා. 12 වන ඒකකයට අදාළ සියලුම සිද්ධාන්ත කොටස් ආදරණීය දරුවනේ අපි සාකච්ඡා කරලා අවසන් කළා. ඒ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නත් සාකච්ඡා කළා. ඔබ දන්නවා අපි 12 වන ශ්‍රේණියේ පාඩම් මේක 11ක් අවසානයේ තමයි මේ 13 වන ශ්‍රේණියේ පළමු ඒකකය. නැත්නම් අපි 12 වන ඒකකයේ විදිහට දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරේ මේ යාන්ත්‍රිකකරණ ඒකකේ. එහෙනම් ආදරණීය දරුවනේ මේ වෙනකොට යාන්ත්‍රිකකරණ ඒකකයට අදාළ සම්පූර්ණ සිද්ධාන්ත කොටස් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කළා. ඒ ඒකකයට අදාළ වූ විභාග ඉලක්ක කරගත්ත බහුවර්ණ ව්‍යුහගත සහ රචනා මාදිලියේ ප්‍රශ්න වලට ඔබට රුකුලක් විදියට මේ සම්පූර්ණයෙන්ම සමාලෝචන ප්‍රශ්න ඒ ඒකකයේ ආවරණය වෙන පරිදි කතා කරලා අවසන් කළා. ඒ ඒකකයට අදාළ සම්පූර්ණ ප්‍රායෝගික පරීක්ෂණවලදී එක් පරීක්ෂණ ගැටලු ප්‍රශ්න විදියට දුවල පුතාලා ඉදිරිපත් කළා. ඒවා සිදු කරන ආකාරයේදී භාවිතා කරන උපකරණ හා ද්‍රව්‍ය ක්‍රමවේදයන් නිගමන ඒ වගේම මූල ධර්මයන් වගේම පුතේ එහිදී අපි මතක තබා ගත යුතු විශේෂිත සුවිශේෂිත කාරණා පිළිබඳව ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කළා අවසන් කළා. හොඳයි දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට දුවල පුතාලත් එක්ක 13 වන ඒකකයත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් 13 වන ශ්‍රේණියේ දෙවන ඒකකය යාන්ත්‍රිකකරණයේ ඒකකයත් එක්ක අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා ආදරණීය දුවේ පුතේ. හොඳයි අපි එහෙනම් දුවල පුතාලත් එක්ක 13 වන ඒකකයේ එහෙම නැත්නම් 13 වන ශ්‍රේණියේ දෙවන ඒකකයේ විදියට දරුවනේ යාන්ත්‍රීකරණය නෙවෙයි අපි දැව සහ දැව නොවන වනජ නිෂ්පාදන කියන ඒකකයත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන කතා කරනකොට දුවේ පුතේ අපි මේ විශේෂයෙන්ම 12 වන ඒකකයේ එහෙම නැත්නම් දුවේ පුතේ මේ 13 වන ශ්‍රේණියේ පළවන ඒකකයේ තමයි මේ යාන්ත්‍රිකකරණයේ ඒකකය. මේ යාන්ත්‍රිකකරණයේ ඒකකයේ අපි 12 වන ශ්‍රේණියේ ඒකක පාඩම් එකක කීයක්ද දුවේ පුතේ? හරියටම පාඩම් එකක 11යි. එතකොට එහෙනම් 12 වන ශ්‍රේණියේ පාඩම් ඒකක 11කුත් 13 වන ශ්‍රේණියට අදාළ පාඩම් ඒකක 8කුත් ගත්තාම සම්පූර්ණ පාඩම් ඒකක ප්‍රමාණය අපි දන්නවා ජෛව පද්ධති තාක්ෂණ වේදී විෂය ධාරාව තුල 2017 වර්ෂයේ විෂය නිර්දේශයේ යාවත් කාලන වුණා. එහිදී මේ පාඩම් සංඛ්‍යාව පාඩම් 19කට අඩු වුණා දුවේ පුතේ. ඉතින් පාඩම් 19න් මුල් පාඩම් 12 වෙනි ශ්‍රේණියේ පාඩම් 11කුත් 13 වෙනි ශ්‍රේණියේ පාඩම් 8කුත් විදියටයි මේ පාඩම් මේකක 19 සම්පූර්ණයෙන් අපි සඳහන් වුණේ. ඉතින් අපි දුවල පුතාලත් එක්ක පහුගිය සතියේ පහුගිය කාලේ මතකයි ඔබට අපි 12 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් ඒකක 11ම සම්පූර්ණයෙන්ම ආවරණය කරා සමාලෝචන ප්‍රශ්නත් එක්ක. ඒ වගේම ඊට පස්සේ අපි මේ 13 වෙනි ශ්‍රේණියේ පාඩම් ආරම්භ කළා. අපි පළමු පාඩම 12 වෙනි පාඩම විදියටයි දුවේ පුතේ අපි සඳහන් කරේ ඔබට. ඉතින් එහෙනම් අපි ඊළඟට දුවල පුතාලත් එක්ක බලාපොරොත්තු වෙන ආදරණීය දරුවනේ මේ 13 වෙනි ශ්‍රේණියේ දෙවන ඒකකය එහෙම නැත්නම් අපි 13 වෙනි ඒකකයේ විදියට අතිවිශේෂ ඒකකයක් දුවේ පුතේ දැවහා දැවනෝන වනජ නිෂ්පාදන කියන පාඩමත් එක්ක අපි ළඟට දුවල පුතාලත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්.